සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 පින්වත්නි අද මේ විවේකී දිනයේ ඔබ හැමදෙනාම හිමිදුරු දැසන කාලේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් අපේ ජීවිතයට ධර්මයෙන් පිළිසරණක් ලබා ගැනීමේ උතුම් අපේක්ෂාව ඇතුව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ මේ සංඝායනා ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මෙල්බන් නුවර පදිංචි පින්වත් නවීන් පණ්ඩිතසේකර මහත්මයාත් නිරෝෂා අතිකෝරාල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විශේෂයෙන්ම මීට දින කිහිපයකට පෙර ජනවාරි මාස 28 වන දින මිය පරලොව ගිය තමන්ගේ ආදරණීය මව වන පියසීලී පණ්ඩිතසේකර මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ මූලික අරමුණු ඇතිව මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඒ වගේම මීට වසර 22කට පෙර මිය පරලොව ගිය විල්ෂඩ් පණ්ඩිතසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීම ඇතුළුව සුජීවත්ව සිටින හැම දෙනාට සහභාගී වූ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාට උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළ ගුණධර්ම දියුණු කරගෙන වහවහ සසර දුකින් නිදහස් වෙන්න ලැබේවා කියන උතුම් අපේක්ෂාව ඇතිව පින්වත්නි මේ දිනවල අපිට නිතර අහන්න ලැබුණු දකින්න ලැබුණු දෙයක් තමයි අපේ රටට නිදහස ලැබීම. නිදහස කියන වචනය නිතර අහන්න ලැබුණ මේ දින කීපේ. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපි නිදහසට ගොඩාක් කැමතියි නේද? අපි කවුරුත් අපේ ජීවිතේ එදිනෙදා කටයුතු කරගෙන ඉදිද්දී අපිට එතන මේකෙන් නිදහස් වුණාම නම් මට හරි සැහැල්ලුවක්, හරි පහසුවක්. මේකෙන් නිදහස් වුණා නම් හරි හොඳ දෙයක් කියලා. ඒතර මේ විදිහට අපි දන්නවා ඉතිහාසයේ අපි ඉගෙන ගනිද්දී අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කරලා තියෙනවානේ. නිදහස වෙනුවෙන් අපේ මුතුන් මිත්තෝ ලේ වගුරුවලා තියෙනවා. ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ඒකට ඒ රටේ නිදහස වෙනුවෙන්. ඒකට අපි දැන් අවුරුදු 70 ගානකට කලින් නිදහස ලැබුණා කියලා මහත් අභිමානයෙන් නිදහස සමරනවා. හැබැයි බොහෝ වෙලාවට මේ කාලේ අපේ රට නිදහස ලැබුණා කියලා අපි කතා කරාට අපේ ජීවිත මේ ජීවත් වෙන සමාජ වටපිටාව ආර්ථික වටපිටාව ඒකට අපේ ජීවිත එකතු වෙලා තියෙන සම්බන්ධතා එක්ක අපි නිදහසේ ජීවත් වෙනවද කියලා අපි කල්පනා කරන්න ඕනේ. එක පැත්තකින් අපි දේශපාලනික වශයෙන් හිර වෙලා ඉන්නවා. රටේ දේශපාලනේ මෙහෙමයි අර එහෙමයි කිය. එක පැත්තකින් අපි බඩු මිල ගණන් වැඩි අරකයි මේකයි කිය ජීවිත අරගලයකට මුහුණ දීලා
ඒකෙන් බැට කනවා. තවත් පැත්තකින් මේ කොවිඩ් වසංගතය නිසා අපිට නිදහසේ හුස්මක් ගන්නවත් බැරුව මාස් දාගෙන සමාජ දුරස්ථතාවයේ රකින්න කියලා. ඒකට මේ විදිහට ගොඩාක් සීමා වෙලා අපි ජීවත් වෙන්නේ නේද? හැබැයි මේ විදිහට අපි මේ ලෞකිකව අපේ ජීවිතේ බලාපොරොත්තු නිදහසත් අපිට නිදහසේ භුක්ති විඳීමේ අවස්ථාව නැති වෙලා තියෙනවා. දැන් අපි මේ සාමාන්‍ය මේ දිනවල කතා කරන රටේ නිදහස ගැන කතා කරනකොට මට සිහිපත් වුණා අපි ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ. මේ ඕස්ට්‍රේලියාව ඇත්තෙන්ම කියනවා නම් තාම නිදහස් රටක් නෙමෙයි. තාමත් එංගලන්තයට යටත් විජිතයක් ඕස්ට්‍රේලියාව. නමුත් අපේ රට නිදහස ලැබුණා කියලා අපි ආඩම්බරයෙන් සමරනවා, කතා බහ කරනවා. හැබැයි අපේ රටේ නිදහස ලැබිලා නිදහසේ ජීවත් වෙනවට වැඩිය මේ රටේ මිනිස්සු නිදහසේ ඉන්නවනේ. අපිට මේ රටේ ජීවත් වෙනවා අපිට තේරෙනවා. මම හිතන්නේ දැන් අපි නම් ගමක් ගත්තොත්, අපි ඔෆිස් එක ගත්තොත්, අපේ ඥාති ගත්තොත්, දේශපාලනික වශයෙන් අපි දන්නවා මෙයා UMP, මෙයා ශ්‍රී ලංකා, මෙයා පොහොට්ටුවේ, මෙයා බොලත් කොලේ, මෙයා සීනුවේ. දන්න. මෙහි සමහර විට අපි තියෙන පක්ෂවත් දන්නේ හරියට. ඊළඟ කෙනා මොන පක්ෂයටද ඡන්දෙ දෙන්නේ කියලා දන්නේ නැහැ. ඇත්තටම ඡන්දයක් තියනවද කියලාවත් බොහෝ වෙලාවට සාමාන්‍ය සමාජ පෝස්ටර් නැහැ. එතකොට ලොකු රැස්වීම් නැහැ. එයාලගේ ප්‍රතිපත්ති යාලා මාධ්‍ය ඔස්සේ කියනවා. හරි සාමකාම විදියට ඉන්නවනේ. එහෙනම් අපි මේ යුද්ධයක් කරලා ලබන නිදහසට වඩා වටින්නේ ආකල්පමය වශයෙන් ඇති කරගන්න නිදහසනේ. එතන මේ රටවල් වල ඒ ආකල්පමය වශයෙන් මිනිස්යාට නිදහසේ ජීවත් වෙන්න පරිසරය හදලා තියෙනවා. පින්වත්නි, ඒ නිදහස අපිට විශේෂයෙන්ම ලංකාව වගේ රටක ඉඳන් ආවට පස්සේ දැන් ලංකාවේ ගත්ත රස්සාව කරන්න ගියොත් එහෙම එතන කැපිලි කෙටලිනේ. එක්ක පගා දෙන්න ඕනේ. එක්ක බොස්ට පන්දන් අල්ලන්න ඕනේ. එහෙම කරලා තමයි ඉහළට යන්න තියෙන්නේ. ඒක හරි පීඩාවක්. ඊට පස්සේ අපි ඔෆිස් එකකට ගිහලා වැඩක් කරගන්න ගියොත් ඒත් ඒ වගේ. බලන්න පාරේ යන්න ගියොත් එහෙම කිසිම විනයගරුක බවක් නැතුව අපිට මේ අපේ රට ගැන කතා කරන්න වෙලා තියෙන විදිහ ඇයි ආකල්පිම වශයෙන් වෙනස් වෙලා නැතිකම. වාහනේ ගියොත් දැන් බලන්න අපි මෙහි පාරක යනකොට හෝන් ශබ්දයක් ඇහෙන්නෙම නැතරන්නේ නේද වාහනයක. මොනවා හරි කෙනෙක් ලොකු වරද්දක් කරොත් පිටිපස්සේ කෙනා හෝන් එකක් ගහනවා. ඒ හෝන් එක අපේ හිතට වදිනවා නේද ගොඩාක්. හැබැයි අපි ලංකාවේ හෝන් එක උඩ යනවා වගේ අපි යන්නේ. බස් ගත්තොත් කම් විහිරි වෙනවා. ත්‍රිවිල් ගත්තොත් ඒත් ඒ වගේ. අපි කොච්චර නිකන් ඒකත් එක කලබල වෙනවාද? ඊට පස්සේ අපි තෙහෙට්ටු වෙලා කායිකවත් වෙහෙසටපත් වෙලා මානසිකවත් වෙහෙසටපත් වෙලා ඉන්නේ. මොකද ඒකට හේතුව දැන් බස් එක ගියත් ඒ වගේ. කෝච්චියක් එනකන් හිටියොත් ඒත් නිදහස නැක්ක වෙලාවට එන්නේ නැහැ. ලොකුවට එක්ක ස්ට්‍රයික් කියලා කියනවා ස්ටේෂන් එකට යනකම් දන්නේ නැහැ. ඉතින් අපිට එතකොට මේ නිදහස වචනයකට සීමා වෙලා තියෙනවා. සාමාන්‍ය ජීවිතේ අපි ගත කරනකොට මේ රටවල වල වෙලාවක් කිව්වොත් ට්‍රේන් එක වෙලාවට එනවා. බස් එකක් කිව්වොත් බස් එක වෙලාවට එනවා. ඒතර මිනිස්සෙකුට සුපර් මාකට් එකකට ගියත් යම් පිළිවෙලක් තියෙනවා. ඒ වගේ ගිහිල්ලි වල Tamanට අවශ්‍ය සේවය ලබා ගන්න. ඉතින් ඇත්තටම මේ රටවල වල ජීවත් වෙන අපි යම් නිදහසක් ඊළඟට විශේෂයෙන්ම අපි දන්න අපේ ගමක අපි වටපිටාවක අපි ජීවත් වෙනකොට අපේ ඕපදූප හේල හරියට තියෙනවනේ. මොනවාද කෑවේ මොනවද බීවේ කොහෙද ගියේ මොකක්ද අදපු ඇඳුම නේද ඔක්කොම දාන්න. හැබැයි මෙහි ඒ වදාළ නැහැ මොකොත්. එතකොට ඒ දැන් බලන්න අපිත් සමහර ලංකාවේ ඉන්නකොට ඒ තියෙන පරිසරයට අනුව අපිත් ඒ දේවල් වලට ගොදුරු වෙලා ඉන්නවා. හැබැයි අපි මෙහි ආවට පස්සේ අපේ ආකල්ප ටික ටික මේ ඇසුරත් එක්ක වෙනස් වෙලා අපිත් ඒ විදිහටම හැඩ ගැහෙනවා. එතකොට අපි ලංකාවට මෙහි ඉඳන් ගියපුවාම අපිට ලොකු වෙනසක් තේරෙනවා. එහෙ මෙහි කියලානේ. හැබැයි මේ රට නිදහස් රටක් නෙමෙයි. මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා.
ලංකාව නිදහස් රටක්. හැබැයි මිනිස්සු නිදහසක් නැතුව ජීවත් වෙනවා. ඒක නිසා මේ නිදහස අපි කල්පනා කරොත් පින්වත්නි මේ නිදහස මේ මිනිස්සුන්ගේ තියෙන ක්වොලිටියත් එක්ක ඇති වෙච්ච එකක් නෙමෙයි ඇත්තටම කියනවා. මේ නිදහස නීතියෙන් ඇති කරලා දීපු දෙයක්. ඇයි නීතියත් එක්කම දඬුවමක් තියෙනවා. මොනවා හරි ඒ නීතිය කැඩුවොත් අනිවාර්යෙන් දඬුවම ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මිනිස්සු නීතියට බයයි. ඒක නිසා නීති ගරුක වෙනවා. නීති ගරුක වෙනකොට ඒ නීති ගරුක බව එක්ක මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා මිනිස්සු නිදහසේ ජීවත් වෙලා යනවා. එතකොට මේ විදිහට පින්වත්නි අපේ ජීවිත අපි එදිනෙදා ගත කරද්දී මේ නිදහස කියන එක අපිට හරියම වටිනවා. දැන් බලන්න සාමාන්‍ය පොඩි දරුවෙක් ගැන හිතන්නකෝ. ඒ චූටි දරුවා අපේ ජීවිතත් එක්ක ගලපලා බැලුවත් අපි ඔන්න ඒ දරුවා අම්මා තාත්තගේ ඇසුරේ ඔන්න හැදී වැඩෙනවා. ඊට පස්සේ පාසල් යන කාලයක් එනවනේ. යම් දැනුම් තේරුම් වයසක් එනකොට එයා හැම වෙලාවෙම නිදහසක් බලාපොරොත්තු වෙනවා. ඒ නිදහස පිණිස එයා සටන් කරනවා තනියම. උනන්දු වෙන උත්සාහ කරනවා. අපි හිතමු තවත් දැනුම් තේරුම් වෙලා පාසල් අධ්‍යාපනයේ ඉවර වෙනකන් අනේ මේක ඉවර වෙන්නේ කවදද? අනේ මේක ඉවර වෙන්නේ කවදද කියලා යම් නිදහසක් අපේක්ෂාවෙන් ඉන්නවනේ. ඒතර අපි හිතනවා සමහරවිට O level ලියලා ඉවරනාට පස්සේ අම්මෝ මේක හරි නිදහස් කියලා. හැබැයි එහෙම හිතුවට ඉවර වෙලා ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඊළඟට රිසල්ට් ආවට පස්සේ තව අවුරුදු දෙකක් නේ. ඊට පස්සේ ආපහු පටන් ගන්නවා. ඊට පස්සේ හිතනවා A level වුණාට හරි කැම්පස් ගියාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට කුරුල්ලා වගේ කැමති දෙයක් කරගෙන අකමැති දෙයක් නොකර ඉන්න තියෙන්නේ කියලා. හැබැයි එතනට ගියාට පස්සේ එතනක් තියෙනවා එක එක දේවල්. අපි බලාපොරොත්තු වෙන දේ නෙමෙයි එතන තියෙන්නේ. ඊට පස්සේ අනේ මේ ඩිග්‍රී එක කරගත්තට පස්සේ මං නිදහස් කියලා හිතනවා. හැබැයි ඩිග්‍රී එක අතට ගත්තට පස්සේ අපි බලාපොරොත්තු වෙන විදිහට රස්සාව හම්බ වෙනවද? නෑ රස්සාව හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අනේ රස්සාවක් කොහොම හරි හොයාගත්තන ඇප්ලිකේෂන් දානවා ඉන්ටර්විව් යනවා. හිතන රස්සාවක් හම්බුනා නම් නිදහස් කියලා හිතනවා. හැබැයි ඒත් රස්සාව හම්බුනා කියලා නිදහස නැහැ. මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබ ලංකාවේ හොඳ එඩියුකේටඩ් පිරිසක්. හොඳ රස්සාවක් කරව පිරිසක්. ඒතකොට හිතුවා අනේ ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට ගියොත් නම් මීට වැඩි නිදහස් කියලා. හැබැයි යම් ආකාරයක සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් නිදහසක් තියෙනවා. හැබැයි නිදහසේ සුසුමක් හෙලන්න ජීවිතයක් තියෙනවද අපිට? නැහැ. මෙහි ඇවිල්ලා රස්සාව. ඊට පස්සේ මෙහි ගෙවල් ගන්නේව වාහන ගන්නේව ඒවත් එක්ක. ඊට පස්සේ තමයි මේ රස්සාව උසස් වීමක් හම්බුණා නම් කියලා. ඔන්න ඔය අතර කසාද බැඳලා ඉවර වෙලා සමහර කසා ජීවිත අසාර්ථකයි. ඒතකොට නම් මේ ගෑනිත් එක්ක ජීවත් වෙන්න බෑ. මෙයාව ඩිවෝස් කරලා දැම්මනම් හරි කියලා දෙන්න රණ්ඩුත් වෙලා නීතියටත් ගිහිලා ඩිවෝස් වෙනවා. ඩිවෝස් වෙලා හිතන අම්මෝ මන් නිදහස් කියලා. හැබැයි නිදහස්ද? ආපහු කොක්කක් වැටෙනවා කොහෙන් හරි. ඊට පස්සේ ඔන්න ආපහු අරබුද. ටික කාලයක් හොඳින් ඉඳලා ඉවර වෙලා. ඊට පස්සේ දරුවන්ට උගන්වන්නේවා. දරුවෝ ටික ලොකු මහත් කරලා ඉවර වෙලා දැන් නම් මෙහෙමයි නිදහස් වෙන්න පුළුවන් කියලා හිතනවා. හැබැයි ඒත් නිදහස නෑ. දරුවෝ ලොකු මහත් කරාට පස්සේ දැන් මේ ළඟදිත් එක අම්මා කෙනෙක් හරියට අඬනවා. පුතා විවාහ වෙන්න කැමති නැහැ. එයා කියන මං අම්මා තාත්තා බලාගෙන එහෙම ඉන්නක දැන් අද විතරක් නෙමෙයි එහෙම අතීතේ මුගලන් මහරහතන් වහන්සේගේ ජීවිත එකක් තියෙන්නේ එහෙමනේ. මං අම්මා තාත්තව රැක බලාගෙන ඉඳලා අම්මා තාත්තා නැති කාලෙක මම පැවිදි වෙනවා කියලා. මං තාපසයෙක් වෙනවා කියලා එහෙම කල්ප ඇති වෙනා මිනිස්සුන්ට. ඉතින් ඒ පුතාටත් එතන දැන් ඒ අම්මලා විශ්‍රාම අරගෙන එහෙම ඉන්න අය. ඒ අම්මලාට දැන් ලොකුම ප්‍රශ්නේ පුතා බඳින්න නැති එක. මේක බැන්දනම් නිදහස් කියලා හිතේ අඬනවා. ඉතින් දරුවා කැමති නැහැ. දැන් සමහර විට ඉතින් අම්මලා තාත්තලා සතුටු කරන්න බඳිනවා. බැන්දට පස්සේ ලේලි කොයි වගේ කෙනෙක්ද කියලා දන්නවද? මුගලන් මහරහතන් වහන්සේගේ අතීත ජීවිතේ වෙච්ච සිද්ධි වෙන්න බැරිද? පොළොඹ වල ඉවරලා අම්මා තාත්තලාට ගස්සලා අවසානයේට පාරේ අතරමං කරේ නේ ගිහිල්ලා. එතකොට
දැන් ඒ අම්මගේ දැන් මේ ජීවිතය අවසාන කාලේ ධර්මයේ හැසිරෙන ගුණ යහපත් පුතෙක් ඉන්නවනම් ඒ අම්මට සතුටු වෙන්න පුළුවන් නේද? අනේ අපිටත් කොච්චර වාසනාවක්ද මේ දරුවත් එක්කම අපිටත් ධර්මයේ පුරුදු කරගෙන එයාගේ කැමැත්තනේ මේක කියලා. එයා කල්ප හැදෙන්නේ නැහැ. එයා හිතන්නේ මේ දරුවගෙනුත් නිදහස් වෙන්න ඕනේ. ඊට පස්සේ ඉතින් වයසට යන වයසට ගියාට පස්සේ හිතන්න පුළුවන් ජීවිතේ මරණාසන්න කාලය ආපුවම නිදහස් කියලානේ. මරුණාට පස්සේ නෑ මැරෙනකොට එනවා ආකල්පයක් අදහසක් අනේ මම පරලෝ කොහේයිද දන්නේ නැහැ. අනේ මගේ දුව පුතා මගේ බිරිඳ ස්වාමියා මම කවුරුවත් දන්නේ නැති තැනක ගිහිලා කවුරු එක්කද ජීවත් වෙන්න තියෙන්නේ. අනේ මට බෑ මෙව දාලා යන්න කියලා මෙලොවට බැඳෙනවා. බැඳිලි ඉවර වෙලා ආපහු මෙලොවට එන්න පුළුවන් ද මිනිස්සෙක් වෙලව ලබා ගන්න. බෑ. ඊට පස්සේ මරණින් මත්තේ දුගතියක ඡන්ද වෙනවා. නිදහස 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 කිය ජීවිතේ අපි නිදහස කියන වචනේ තුලම තියෙන මාර ෆ්‍රීඩම් එක. පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඇත්තටම අපි නිදහසට කැමතියි. නිදහස වෙනුවෙන් තමයි අපේ ජීවිතේ හැමදේම කරන්නේ. දැන් ඔයාලා අවුරුද්දක් පුරාවට වැඩ කරලා ක්‍රිස්මස් නිවාඩු වෙනවා සතියක් දෙකක්. නිදහසේ ඉන්න ඕනේ කියලා යනවා ට්‍රිප් නේ. කැම්ප් අරගෙන කැම්ප් ගහගෙන ඊට පස්සේ ඕෆ් රෝඩ් යන වාහන අරගෙන නේ ගිහිල්ලා කඳු නැගලා බයිසිකල් පැදලා මුහුදේ බීනලා මස් පුච්චගෙන කාලා සින්දු කියලා නටලා එනවා නිදහස විඳින්න කියලා. හැබැයි මේ වෙලාවට ලැබෙන දෙයක් නේද පොඩි දෙයක් ඒක. ආවට පස්සේ අර ප්‍රශ්න ටික එහෙමමයි ආපවුනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ නිදහස කියන එක අපි ලෞකික දේ තුළ කොච්චර හෙව්වත් ඒ නිදහස ලැබෙන අල්ප නිදහසක් ඒ වෙලාවට. ඒකට අපි ඒ නිදහස කෙරෙහි අපේ හිතේ තියෙන කැමැත්ත, ඒ නිදහස වෙනුවෙන් අපි ගන්න මහන්සිය, කැපවීම අපි කල්පනා කරොත් කොච්චරද? අපි සල්ලි හම්බ කරන්නේ, ඉගෙන ගන්නේ, එතකොට කසාද බඳින්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නේ, හැමදේම කරන්නේ අපිට නිදහසක් ලබන්න. නමුත් ඒ ලෞකික දේ තුළ අපි කොච්චර නිදහස් බැලුවත් අපි එකකින් නිදහස් වෙනවා කියලා හිතනකොට තව එකකට හිර වෙනවා. එකකින් නිදහස් කියලා හිතනවා තව එකකට හිර වෙනවා. ওই විදිහට ඒ සිස්ටම් එකේ අපි යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නිදහස අපිට කියලා දුන්නා. නිදහසට කියන්නේ විමුක්තිය කියලා. පාලියෙන් කියන්නේ විමුක්ති කියලා. නිදහසට කියන්නේ විමුක්තිය කියලා. බුදුරජාණන් වහන්සේ හැබෑම නිදහසක් ගැන අපිට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසාන ඉලක්කය තියෙනවනේ. ඒ අවසාන ඉලක්කය තමයි විද්‍යා විමුක්ති. මොකද්ද? විද්‍යා විමුක්ති. අපේ නිදහස අපි බලාපොරොත්තු වෙන දේ හැම වෙලාවෙම අපි බලාපොරොත්තු වෙන්නේ කාමයට එක්ක නිදහසක්. කාමයෙන් වෙන් වෙච්ච නිදහසක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි කාමයට එක්ක එකතු වෙලා ලබන නිදහස හැම වෙලාවෙම බැඳීමක් එක්කම ලබන නිදහසක්. ඒක අවිද්‍යාවත් එක්ක ලැබෙන දෙයක්. අපි නිදහස කියලා හිතුවට ඇත්තටම ඒක තව කොටු වීමක්. බුදුරජාණන් වහන්සේ නිදහස ගැන දේශනා කරා. හැබැයි බුදුරජාණන්සේගේ නිදහස තියෙන්නේ නිදහසට කලින් දෙයක් එක්ක. ඒක තමයි විද්‍යාව. විද්‍යා විමුක්ති. ඒ වචන දෙකක්. සාක්ෂාත් කළ යුතු දෙකක් ඒක. නම් අවිද්‍යාවත් එක්ක එකතු වෙලා යම් විමුක්තියක් ලැබෙනවා නම් ඒක පරිපූර්ණ විමුක්තියක් නෙමෙයි. ඒක తాවකාලික විමුක්තියක්. ඒක ඒ වෙලාවට ඇති වෙන ෆීලින් එකක් එක්ක ඇති වෙන නිදහසක්. తాවකාලික දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවිද්‍යාව තුළ විමුක්තියක් ගැන නෙමෙයි. බුදුරජාණන් දේශනා කරේ විද්‍යාව තුළ විමුක්තිය. විද්‍යාව නැති තැන විමුක්තියක් නැහැ. විද්‍යාව නැති තැන විමුක්තියක් නැහැ. එතකොට අවිද්‍යාව තුළ විමුක්තියක් නැහැ. ඒක නිසා අපි විමුක්තිය කැමති නම්, නිදහස් වීම කැමති නම් අපි කරන්න ඕනේ මොකද්ද? විද්‍යාව උපදව ගන්න එක. ඔබ මෙහෙම හිතන්නකො සාමාන්‍ය ජීවිතේ වුණා සමහර අවස්ථාවල ඔන්න
කෙනෙක් ඉන්නවා එයා අපි හිතමුකෝ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා නැත්නම් ඩ්‍රින්ක්ස් වලට බොන්න හුරු වෙලා. හැබැයි එයාගේ හිත කොච්චරවත් කියනවා මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ. අනේ මම බොන්න නැතුව ඉන්නවායි කියලා ওই බොන ඕන කෙනෙක් තුල අදහසක් ඇති වෙන්න පුළුවන්. මම මේක නතර කරන්න ඕනේ කියලා නතර කරන්න try කරපු අවස්ථාත් ඇති ඕන තරම්. හැබැයි ඒක තේරුමක් නැතිව ඒක නිකන් අර හිතට ඇති වෙන හැඟීමක් එක්ක ඒ වෙලාව එක්ක සමාජීය වශයෙන් ඕක බේබද්දේ කෝක බේබද්දේ කෝක ලං කරගන්න එපා කියනකොට හිතෙනවා අනේ මන් නොබී හිටියනම් හොඳයි කියලා. නැත්තම් බීලා ඊට පස්සේ ඇති වෙන වෙහෙසයි මහන්සියයි තෙහෙට්ටුවයි කියන අයියෝ බීලා මොකද්ද මම මේ කරගත්තේ වැඩක් නැහැ කියලා ඒ වෙලාවට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක තේරුමක් එක්ක ඇති වෙච්චි දෙයක් නෙමෙයි. ඒක ඒ වෙලාවට ඇති වෙච්චි తాවකාලික කලකිරීමක් එක්ක ඇති වෙච්ච අදහසක්. ඒ වෙනුවෙන් ඊට පස්සේ යා මහන්සි වෙලා කැප වෙලා පොඩි අස්වැසිල්ලක් ලබා ගන්නවා. හැබැයි ඒක අවබෝධයෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි. අපි හිතමු කෙනෙකුට ඇත්තටම ඕන වෙනවා. ඩ්‍රග්ස් වලින් හරි නැත්නම් ඇල්කොහොල් වලින් නිදහස් වෙන්න ඕනේ කියලා. එතකොට මොකක්ද කරන්න ඕනේ මුලින්ම? මුලින්ම තේරුම් ගන්න ඕනේ. කොහොමද තේරුම් ගන්නේ? මුලින්ම තේරුම් ගන්න මේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම මට මේ ජීවිතය යහපත පිණිස පවතින්නෙත් නැහැ. පරලෝක යහපත පිණිස පවතින්නෙත් නැහැ. මේක පෞරස් වෙන දෙයක්. ඊළඟට මම යමක් උපයා ගන්නවද? නිකරුණේ ඒක විනාශ වෙන දෙයක්. ඊළඟට මගේ යම් හොඳ නමක් තියනවද? ඒ හොඳ නමක් නැති වෙන දෙයක් මේක. ඒ වගේ මගේ සිහි කල්පනාවක් තියනවද? සිහි කල්පනාව දුර්වල වෙන දෙයක්. ඊළඟට මේ බොන්න හුරු වෙච්ච අය බීල ඉවරලා එක එක ලෙඩ හැදිලා ගොඩාක් විඳවනවා. ලෙඩ රෝග පිණිස හේතු වෙන දෙයක්. ඊළඟට මම මේ මත්පැන් මද්ද්‍රව්‍ය පානය කිරීම මේවට පුරුදු වෙලා ඉඳීම මගේ දරුවන්ට හොඳ නෙත් නැහැ. මගේ බිරිඳට හොඳ නැහැ. මට අම්මා තාත්තා ඉස්සරහා මම සිල්වත් කෙනෙක් හැටියට පෙනී ඉන්න බෑ. ආදීනව නැද්ද ගොඩක්? එයා ආදීනව නිතර සිහිපත් කරනවා. නිතර හිතනවා. හිතනකොට එයාටම තේරුමක් ඇති වෙනවා. ඇත්තනේ මම මොකටද මේ පොඩි ආස්වාදයක් වෙනුවෙන් ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මත්පැන් මද්ද්‍රව්‍ය පානය කිරීමේ පරලොව ආදීනව. සසර පුරාවට ඒ කර්ම විපාකේ සිහිනුවන නැති වෙනවා කියන. ඒ කියන්නේ අර මන්ද බුද්ධික ළමයි කියන්නේ. එහෙම උපදිනවනේ ළමයි. එයාලා බිව්ව වගේ නේද කියලා පෙර ඊගෙන කියන දෙයක් තේරෙන්නේ නැහැ, කතා කරගන්න බෑ. එහෙම උපදින්නේ මේ මත්පැන් මද්ද්‍රව්‍ය පානය කිරීමේ විපාක හැටියට. අපායේ ඉපදෙලා මනුස්ස ලෝකයට ආවොත් ඒ විදිහට වෙනවා. එතකොට එයා මේ විදිහට කල්පනා කරනකොට අර හිතේ ආසාව ඇති වෙන්න පුළුවන්. යාළුවෝ බොනකොට, බොණ්ඩ කතා කරනකොට යාළුවෝ යාව කොන් කරලා දානවා. එහෙම වෙනකොට බොන්න හිතේ ආසාව ඇති වුණත් එයාට ඇතිවෙච්ච අවබෝධය තේරුම් ගැනීම ගොඩක් කියලා. එතකොට එයාට හිතනවා නෑ කොච්චර කැමති වුණත් කොච්චර බල කරත් මම බොන්නේ. මම මගේ ජීවිතය රැක ගන්නවා. දැන් තේරුමක් නැද්ද? තේරුමක් ඇති වුණා යාට. අවබෝධයක් ඇති වුණා ඒක. අවබෝධයත් එක්කම එයා ඒක අත්හරිනවා. එතකොට ඒකෙන් නිදහස් වුණා. එයාට අනිත් කට්ටිය ඔක්කොම එයාගින්ද යාළුවෝ එක එක්කෙනා තරහ වෙවි යනවා. ඔබ බොන්නේ ඔබ පාටියක් වැඩක් නැහැ කියලා ඉවර තරහ වෙනවා. එයාට ප්‍රශ්නයක්ද ඒක? එයාට ප්‍රශ්නයක් නෑ ඒක. ඇයි? එයා හිතනවා නෑ මට මගේ ප්‍රතිපත්තිය මගේ ගුණය මට වටිනවා. මේ යාළුවෝ කියන්නේ తాවකාලික හම්බෙච්ච අය. කොහොමටත් අපි බලන්න අපේ ජීවිතේ පොඩි කාලේ ඉඳපු යාළුවෝ කවුද දැන් ඉන්නේනේ? තරුණ කාලේ ඉඳපු අය දැන් කවුද ඉන්නේ? කවුරුත් නෑ. මේ ඉන්න අයත් ওই විදිහට වෙන් වෙලා යනවා. එතකොට මට ගුණයක් පුරුදු කරගන්න ලැබිච්ච අවස්ථාවක්. මම මේ අවස්ථාව අහිමි කරගන්නේ කියලා එයා මොකද කරන්නේ? තේරුම් ගැනීමක් එක්ක අර වැරැද්දෙන් නිදහස් වෙනවා. ආයේ කොච්චර බල කරත් එයාට ඒ වැරැද්දට යොමු වෙන්නේ නැහැ. වැරැද්දක් හිටියා එයා නිදහස් වුණානේ.
ඒ වගේ තමයි අපේ ජීවිතේ පින්වත්නි අපි මේ ඉන්නේ ඉපදි මෙරි මෙරි යන සසර ගමනක. ඒක මේ ජීවිතේ මේ ජස්නාව පටන් ගත්ත නෙමෙයි. මේ අපේ පළවෙනි ජීවිතේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපි ඉපදි මෙරි මෙරි එන මේ සසර ගමන පුබ්බා කෝටින පඤ්ඤායති. ආරම්භක කෙලවරක් හොයන්න බැහැ කියලා. බුදුරජාණන් දේශනා කළා මේ මහ පොළවේ පස් ටික වෙරළු ගෙඩි ගානට ගොලි කරලා ඒවා එක ගොඩක් ගහලා ඉවරලා මේ මගේ මේ ජීවිතය අම්මා මේ ඊට කලින් ජීවිතය අම්මා මේ ඊට කලින් ජීවිතය අම්මා කිය අර එක ගුලි කරපු එක ගුලිය ගානේ අම්මා වෙනුවෙන් අයින් කරොත් එහෙම ඉක්මනින් ඉවර වෙලා යනවා මේ මහ පොළොවේ පස් වෙරළු ගෙඩි ගානට ගුලි කරපු ඒ ගුලි ප්‍රමාණය. සසරේනකොට ලැබිච්ච අම්මලාගේ ප්‍රමාණය හිම ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. තාත්තලා ගැන කියනවා මේ මහ පොළොවේ තියෙන ගස් කොළන් ඔක්කොම අරගෙන අගල් 4 කෑලි වලට කපලා ගොඩක් ගොඩ ගහලා ඉවරලා මේ මගේ මේ ජීවිතේ තාත්තා මේ ඊට කලින් ජීවිතේ තාත්තා මේ ඊට කලින් ජීවිතේ තාත්තා කිය එකින් එක අයින් කරන්න කියන පියවරු වෙන්නේ. අර අඟල් 4ට කපපු ගස් කොළන් කෑලි ටික ඉවර වෙලා යනවක නික්මනින්. සසරේනකොට ලැබිච්ච තාත්තලාගේ ප්‍රමාණය හිම ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. කොච්චර ඉපදිලාදනේ. සසරේ එනකොට අම්මගෙන් බීපු කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා කියනවා. සසර එනකොට අම්මගේ වියෝව දරා ගන්න බැරුව අඬනකොට ගලපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියනවා. කොච්චර ඉපදිලාද අපි? කෙලවරක් නැහැ. ඒ මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ ඌරෙක් වෙලා බෙලි කැපුම් කනකොට ගලපුල්ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. කුකුලෙක් වෙලා බෙලි කැපුම් කනකොට ගලපුල්ලේ සතර මහා සාගර ජලයට වඩා වැඩි කියනවා. එළුවෙක් වෙලා, බැටළුවෙක් වෙලා, ගවයෙක් වෙලා, මී ගවයෙක් වෙලා ඔය විදිහට නොයේක් ජීවිත. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරයේ ඔය විදිහට සැරිසරමින් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ ඉපදි මෙරි යන ගමනේ එක්තරා සුගති ලෝකයක් තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. ඒ වගේ තව සුගති ලෝක තියෙනවා, දිව්‍ය ලෝක කියලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙක් මරුණට පස්සේ ආපහු මනුස්ස ලෝක උපදින්න නෙමෙයි වැඩිපුර අවස්ථාව තියෙන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙක් ආපහු නිරයට යන්න, තිරිසන් ලෝකෙට යන්න, പ്രേත ලෝකෙට යන්න තමයි අවස්ථාව තියෙන්නේ. ඒ විදිහට එක වතාවක් හරි අපාය ඉපදුනොත් එහෙම ආයේ මිනිස්සෙක් වෙන්න නෙමෙයි යාට අවස්ථාව තියෙන්නේ. දෙවියෙක් වෙන්න නෙමෙයි අවස්ථාව තියෙන්නේ. නැවත නැවතත් තිරිසන් ලෝකේ තිරිසන් සතෙක්ම, තිරිසන් ලෝකෙන් නිරයට, තිරිසන් ලෝකෙන් പ്രേත ලෝකෙට, പ്രേත ලෝකෙන් තිරිසන් ලෝකෙට, ආපහු പ്രേත ලෝකෙන් නිරයට, නිරයෙන් තිරිසන් ලෝකෙට, නිරයෙන් പ്രേත ලෝකෙට. එහෙම සැරිසරමින් තමයි යන්න තියෙන්නේ. එහෙම දැන් බලන්න අපි සසරේ ඉපදි මෙරි යන ගමනේදී නිරය කියලා ලෝකයක් තියෙනවා. නිරය ගැන බුදුරජාණන් සුපමාව දේශනා කරලා තියෙනවා මහා සීහනාද සූත්‍රයේ. ගොඩාක් විස්තර තියෙනවා. වෙලාව නැති නිසා මම කෙටියෙන් ඔයාලට කියලා දෙන්න. නිරය ගැන උපමාවක් තියෙනවා. මේ මහ පොළවේ වලක් කනිනවා කියනවා අඩි 6ක් 7ක් විතර ගැඹුරට. අඩි 3 වගේ වලක්. මේ වල සම්පූර්ණයෙන්ම ගිනි අඟුරු වලින්. අපි හිතමු අර ඉස්සර මතකද අපේ ගෙවල් වල තිබුණා ඇඳුම් ආයන් කරන්න පොල් කටු අඟුරු දාන ආයන් එක. ඒකට දාන පොල් කටු පිච්චිලි වල අඟුරු දැම්මට පස්සේ ගිනි දැල් නැතුව රතු පාටට තනිකර අඟුරු තියෙන්නේ. ආන් ඒ වගේ අඟුරු පුරවනවා කියන මේ වලට සම්පූර්ණයෙන්. ඒ පුරවල ඉවර වෙලා ජීවත් වෙන්න කැමැති මැරෙන්න අකමැති මිනිසෙක්ව අල්ලගෙන අත් දෙකින් අල්ලගෙන ඇවිල්ලා ඉවර වෙලා අර වලට මෙහෙම කරලා අතාරිනවා. ඒ මැදෑරියොත් මොකද වෙන්නේ? එයා අර වලේ ඇතුළටම බැහැලා ඉවර වෙලා හතර පාත් පසින්ම එයා අර ගිනි අඟුරු වලින් වෙලා ගන්නවනේ. එතකොට එයාගේ මේ සම පිච්චිලා, මස් පිච්චිලා, නහර පිච්චිලා, ඇට පිච්චිලා, ඇට මිදුණු මේ ඔක්කොම පිච්චෙනවා. ආන්ගේ පිච්චෙන කෙනා යම් වේදනාවක් විඳිනවනේ.
ඊට වැඩිය ගොඩාක් වැඩි කියන නිරේ. ওই ගිනි අඟුරු තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ කියන්නේ. නිරේ කියන්නේ එහෙම ලෝකයක්. ඒතර අපි ඒකෙන් දැන් නිදහසක් ලබලා තියෙනවානේ. හැබැයි මේ නිදහස ස්ථිර එකක්ද తాවකාලික එකක්ද? తాවකාලික එකක්. තිරිසන් ලෝක ගැන බුදුරජාණන් උපමාවක් දේශනා කළ තන විඳින්න තියෙන දුක ගැන ඒත් අර වගේ වලක්. ඒ වලේ සම්පූර්ණයෙන් පිරලා තියෙන අසුචි කියනවා. ඔයාලා දැකලා ඇති සමහර අසුචි වලව පණුව හැදිලා අසුචි පිරিলা. ඒ වලේ ඉන්නවා කියන ඉදි කටු වගේ තුඩවල් තියෙන පණුව. ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති මිනිස්සෙක්ව අර අසුචි වලට දානවා. දැම්මට පස්සේ සම්පූර්ණ එයා අසුචි වලේ ගිලෙනවා. අර පණුව ඇවිල්ලා මේ හැම විදලා මස් විදලා ඇට විදලා ඇට මිදුළු උරා බොනවා කියලා කියන්නේ. හාත්පසින් ඇඟ හැම තැනම. ඒක හොඳයි දේ තැන. ගිනි අඟුරු වලට වැඩිය හොඳයිනේ. හැබැයි ඒකත් හොඳ තැනක් නෙමෙයි. තිරිසන් ලෝක කියන්නේ ඒ වගේ කියලා කියන දුක් විඳින්න තියෙන්නේ. අපි ඒකෙන් නිදහස් නැද්ද දැන්? නිදහස් අපි ඌරෙක් නෙමෙයි, කුකුලෙක් නෙමෙයි. ඔයාලා දකින්න ඇතිනේ සත්තුන්ට වද දී මරණ හැටි. සත්තු අනිත් සත්තුන්ට ගොදුරු වෙන හැටි. කොච්චර දුක් විඳිනවද යා? කණ්ඩ නැතුව දැන් ඔය අප්‍රිකානු සමහර ඔය සෆාරි ඒව මෙව තියෙන ඩොකියුමන්ටරි එහෙම තියෙන 70ක්ම ගණන් යනවා වතුර බින්දුවක් හොයාගෙන. වතුර බින්දුව ගිහිල්ලා ඉවරලා හොටේ තිබ්බ ගම කිඹුලෙක් ඇවිල්ලා අල්ල ගන්නවා. තිරිසන් ලෝකේ. දැන් අපිට එහෙම අනතුරක් තියෙනවද මනුස්ස ලෝකේ? නෑනේ. දැන් අපි මේ තිරිසන් ලෝකෙන් දැන් තිරිසන් සතෙක් නෙමෙයි අපි. ඔයාලා හිතන්න මේ වෙලාවේ තිරිසන් සතෙක් වෙලා හිටියා නම් අපි හිතමු කුරුල්ලෙක් වෙලා හිටියා කියලා. මේ වෙලාවේ දවල් තිස්සේ ඇවිදලා ඉවරලා ඔන්න දැන් ළඟින්න තැනක් හොයනවා. හොයනකොට හැම වෙලාවෙම තව සතෙකුගෙන් ආරක්ෂා වෙන්න තැනක් හොයන්නේ නේ. හැබැයි ගිහලා වහපු ගමන් සමහරට සරපිපියේ කටේ. නැත්තම් රැයට ඇවිල්ලා බකුමුණෙක් අල්ල ගන්නවා. හෙට උදේට මොනවා වේද කියලා දන්නේ නෑනේ. හැබැයි අපිට මනුස්ස ලෝකේ ජීවත් වෙන අපිට තියනවාද එහෙම දැන් මේ නිවස තියෙනවා. බයක් නැතුව ඉන්න පුළුවන් නේ. තිරිසන් ලෝකෙන් අපි නිදහස්. හරි പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ගැන උපමාවක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරා මහා සීහනාද සූත්‍රයක මේ වගේ කියනවා. ඔන්න කෙනෙක් ඉන්නවා. එයා බඩගින්නෙන් ඉන්නේ. පිපාසයට අහු වෙලා ඉන්නේ. කලාන්ත හැදලා ඉන්නේ. කාන්තාරයක් මැද යනවා. ඒ කාන්තාරේ මැද යද්දී එයාට කාන්තාරේ මැද හම්බ වෙනවා ගහක්. හැබැයි ඒ ගහ මැරිලා. අතු ඔක්කොම කඩම් වැටිලා. එක කොළයක්වත් නැහැ. නිකන් නටුවක් වෙච්ච ගහක්. දැන් මෙයා මේ ගහේ හෙවණට යනවා. වතුර ටිකක් තියනවද? නැහැ. හෙවණක් තියනවද? සිසිල් සුළඟක් තියනවද? මොකුත් නැහැ. අර පීඩාවට විසඳුමක් නැහැනේ. ඒ වගේ කියනවා පෙරේත ලෝකේ. තනිකර පිපාසයෙන් බඩගින්නෙන් ඉන්න තියෙන්නේ කියලා කියනවා. එතකොට ඒකෙන් අපි නිදහස්. දැන් අපි පෙරේතයෝ නෙමෙයිනේ. සමහර පෙරේතයෝ අසූචි වලවල් වල ජීවත් වෙන්නේ. සමහර ප්‍රේතයන්ගේ කෑම බීම වෙන්නේ කෙලසොටු. ඔය මිනි පුච්චනකොට ගලන උරුණු තෙල් තියෙන ඒවා. දරුවෝ බිහි කරනකොට එන ලේ විසිකරන ඒවා තියෙන්නේ. ඒවා. මිනිස්සුන්ගේ තුවාල කුණු වෙලා ගලන සැරව. ප්‍රේතවත්තු කියන කොට විස්තර තියෙන ගොඩාක්. අපි ඒකෙන් නිදහස් දැන්. හැබැයි සදාටම නිදහස්ද? ආපහු වැටෙන ස්වභාවයෙන් යුක්තයිනේ. ඊළඟට බුදුරජාණන් මනුස්ස ලෝකෙ ගැන උපමාවක් කියලා තියෙනවා. අර වගේම පිපාසයෙන් දුකටපත් වෙලා වෙහෙසටපත් වෙච්ච බඩගින්නෙන් ඉන්න මිනිස්සෙක් යනවා පිළිසරණක් හොයාගෙන කාන්තාරයක් මැද. එහෙම යනකොට එයාට කාන්තාරෙ මැද හම්බ වෙන ගහක්. හැබැයි ඒ ගහ හොඳට අතුපතුර වෙහිදිලා. හොඳට කොළ ඇවිල්ලා. හොඳට හෙවණක් තියෙනවා. දැන් යම් සැනසෙල්ලක් නැද්ද? එයාට අර ගිනි අඟුරු වලක්, අසූචි වලක්, කාන්තාරයක තියෙන කොළ නැති ගහක් තියනවට වඩා එයාට යම් අස්වැසිල්ලක් නැද්ද? අර හෙවණ ළඟට ඇවිල්ලා එයා දිගා වෙනවා. වෙහෙස සංසිඳව ගන්නවා. හැබැයි වතුර ටිකක් නැහැ. කෑම ටිකක් නැහැ. පිපාසයට බඩගින්නට විසඳුමක් නැහැ. හැබැයි යම් අවුරස්මියකින් පීඩා විඳිනවද? ඒකට විසඳුමක් තියෙන හෙවණ තියෙන යම් අස්වැසිල්ලක් තියෙන. මනුස්ස ලෝකයේ මේ වගේ තැනක් කියනවා.
අපි එතන දැන් ඉන්නවනේ. දිව්‍ය ලෝකෙ ගැන බුදුරජාණන් උපමාවක් දේශනා කරා. දිව්‍ය ලෝකෙ ගැන උපමාවක් දේශනා කරා. අර විදියට පිපාසයෙන් බඩගින්නේ දුකටපත් වෙච්ච මිනිස්සෙක් පිළිසරණක් හොයාගෙන එනවා. ඒ හොයාගෙන එනකොට එයාට හම්බෙන දිව්‍ය මාලිගාවක් වගේ එකක්. ඒ මාලිගාව ඇතුළට යනවා අය. හැබැයි ටැප් ඇරලා බලන වතුර නැහැ. භාජන ඇරලා බලන කෑම නැහැ. අර පිපාසෙ බඩගින්න එහෙමම තියෙනවා. හැබැයි අවුරස්මියක් නැහැ. ගහක් යට ඉන්නවට වැඩිය වියලි හුලඟින් පීඩාවක් නැහැ යාට. යම් අස්වැසිල්ලක් තියෙනව නේද? එතන හොඳයි නේද ගහක් යට ඉන්නවට වැඩිය. යම් ආරක්ෂාවක් තියෙනවා යාට. පිපාසෙට බඩගින්නට විසඳුමක් නැහැ. දිව්‍ය ලෝකේ කියන්නේ ඒ වගේ කියන්නේ. ඒ වගේ තමයි කෙලෙස් වලින් පීඩිත වෙලා ඉන්න දැන් බලන්න අපි රාගය ඇති වුණාට පස්සේ රාග ගින්නෙන් පිච්චෙනවනේ. ද්වේෂය ඇති වුණාට පස්සේ ද්වේෂයෙන් පිච්චෙනවා අපි. මෝහයෙන් පිච්චෙන බයෙන් වෛර පරිගැනීම එකට එකිරීම ඕවනේ කෙලෙස් කියලා කියන්නේ. ඕවගෙන් අපි පීඩාවටපත් වෙලා දුකටපත් වෙලා ඉන්නේ. අපි කොච්චර දැන් ඔයාලා දකින්න ඇති මේ මෑතකදී අර පර්ත් වල තරුණ කෙනෙක් නේද? මං හිතන්නේ ලොකු වයසක් නැති ඇති. අපේ වයස වගේ ඇති අවුරුදු 40ක් 42ක් වගේ ඇති. ඒතර එයා ලංකාව ඉගෙන ගත්ත හොඳ ඉස්කෝලේක. මෙහි ඇවිල්ලා උසස් අධ්‍යාපනය ලැබුවා. මෙහෙලා හොඳ ජොබ් එකක් කරා. ලස්සන සුදු නෝන කෙනෙක් බැඳගත්තා. ඊට පස්සේ ගෙවල් දොරවල් හම්බුණා. ලස්සන කටහඬක් තියෙනවා. හොඳ යාළුවෝ පිරිසක් ඉන්න ඇති. ලස්සන දරුවෝ දෙන්නෙක් හිටියා. දැන් සාමාන්‍ය හොඳ ජීවිතයක් නේද ඒක? නමුත් එයාට යම් පීඩාකාරී දේවල් ආවා. පීඩාව ඇති වෙනකොට කෙලෙස් ඇති වෙනකොට ඒක පාලනය කරගන්න දන්නේ නැහැ. එයා ඔයාලා හිතන්නේ මේ හිටියා මේ මැරෙන්න හිතුණා මේ මැරුණා කියලාද? නැහැ. එයා ජීවත් වෙන්න මැරෙන්න උත්සාහ කරනවට වැඩිය එයා ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැති. හැබැයි ජීවත් වෙන්න උත්සාහ කරාට එයාට ජීවත් වීමේ ක්‍රමය අහුන්නේ නැහැ. අවසානෙට එයාට තීරණයක් ගන්න උනා මම මැරුණොත් දරුවෝ දෙන්න. කල්පනා කරා නෑ මම යන තැනකට දරුවෝත් අරගෙන යනවා. උඹලත් මේ ජීවිතේ නිදහස් වෙයන් කියලා සමහර විට දරුවෝ දෙන්න. ඝාතනය කළා. ඔයාලා දන්නවා දැන් තමන්ගේම දරුවා තමන් නිසා දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනවා. හැබැයි බිහි වෙච්ච දරුවා තමන් නැති කරොත් එහෙම මේක පිනක්ද පවද්ද? මනුෂ්‍ය ඝාතනයක් කරොත් එහෙම කී වතාවක් තමන්ට ඒ විදිහට මැරෙන්න වෙනවද? 5000 වතාවක්. දරුවෝ දෙන්නෙක් මැරුවා. කී වතාවක් මැරෙන්න වෙනවද? දසදහස් වතාවක්. කර්ම විපාක සකස් වෙන්නේ මේ විදිහට. ධර්මයට අනුව ගලපලා බලනකොට එයා එයාගේ ජීවිතෙත් නැති කරගත්ත. ඒකත් මනුෂ්‍ය ඝාතනයක්. සියවෙ දිවි හානි කර ගැනීම පිනක්ද පවක්ද? පවක්. දැන් මම දැක්ක මෑතකදී මං හිතන්නේ ඔය යුරෝප් රටක කෙනෙක් හදලා තියෙන මිනි පෙට්ටියක් ඉලෙක්ට්‍රොනික එකක්. ඒක එයාගේ තමන් විහිං දිවි නසා ගන්න. කඩේට ගිහලා ගන්න පුළුවන් පෙට්ටිය. ඒක එයාට බොහොම කම්ෆර්ටබල් විදිහට තියෙනවා ආසනේ වාඩි වෙලා. එයාට මේ ඇස් වලින් සංඥා දෙන්න තියෙන්නේ කියලා කියනවා. එතකොට ඒක මෙහෙම කරලා මේක ඒකේ කෙලින්ම මං හිතන්නේ විස වායුවක් හරි මොකක් හරි බේම ඔටෝමැටිකලි එනවා සෙන්සර් වලින් පියන වැහෙනවා. මැරෙනවා. ඒක මං හිතන්නේ නීතිය සම්මත වුණා වගේ තමයි මට මතක හැටියට තියෙන්නේ. ඒක හදපු කෙනා එයා මිනිසෙක් මැරෙන මොහොතක් ගානේ හදපු කෙනාට පව රැස් වෙනවා. දැන් අපි හිතනවානේ අනේ දැන් වයසට ගිහිල්ලා ඔත්පල වෙලා එතකොට එහෙම ජීවත් වෙන්න නිකම් අමාරුවෙන් ජීවත් වෙන අපි හිතන අනේ ජීවත් වෙනකොට මැරුණා නම් හොඳයි කියලා හිතනවන්නේ. අපි කියලාත් ඇති සමහර විට. ඒකත් පවක්. මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක් පින්වත්. දැන් මේ රටවලත් තියෙනවා ඒවා. තමයි කෙනෙක් දුකටපත් වෙලා ගොඩ ගන්න බැරිව ගොඩාක් අමාරුලා ඉන්නවන දරුවෝ කැමති නම් දරුවෝ අස්සම් කරොත් අම්මා තාත්තට විස ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. සත්තුන්ට වගේ. සත්තුත් එහෙමනේ. ආදරෙන් හදා වඩාගෙන වයසට ගිහිල්ලා නඩත්තු කරගන්න බැරි වුණාම ඉන්ජෙක්ෂන් එකක් දීලා මරලා දානවා. ඒ වගේ මිනිසුන්ටත් දැන් එහෙම කරනවා. දරුවෝ කැමති නම් අම්මලා තාත්තලා මරන්න පුළුවන් කියලා. ඒ දරුවන්ට ආනන්තරේ පාප කර්මයක් සිද්ධ වෙනවා. මනුස්ස ලෝකේ අපි කවුරුවත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ පින්වත්නි.
අපිට ජීවත් වෙන්න කාලයක් තියෙනවා. ඒකේ කවදා හරි දවසක අපි මැරිලා යනවා. ආයුෂ ඉවර වීමෙන්. ආයුෂ ඉවර වීමෙන් මරණයක් මැරෙන්න තියෙද්දි යම් උපක්‍රමයකින් මරණයක් පිණිස කටයුතු කරනවාද ඒක ප්‍රාණඝාතයකට අයිති වෙනවා. ඒක මනුස්ස ඝාතනයක්. බුදුරජාණන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා එදා උපන් කලලේ පවා. කලලේ කියන්නේ මව කුසේ හටගන්න දෙන්නේ. චේතනාවක් පහළ කරලා ඒ කලලේ පවා නැති වෙන්න යම් උපක්‍රමයක් කරලා ඒ හේතුව නැති වුණොත් එහෙම මනුස්ස ඝාතනයක් ඒක. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ ශාසික උපසම්පදාව නැති වෙනවා. පරාජිකා වෙනවා. අය එයාට උපසම්පදා වෙන්නවත් බෑ. මනුස්ස ඝාතනය කියන්නේ ඒ තරම් බලවත් දෙයක්. දැන් එතකොට ඒ පර්ත් ඉඳපු කෙනා නිදහස් වෙන්න කියලා හිතාගෙන එයා ජීවිත 3ක් නැති කරානේ. තමන්ගේ දරුවෝ දෙන්නයි එයයි. ඔබ හිතන්නේ නිදහස් කියලාද? ඇත්තටම එයා නිදහස්ද දැන්? එයාට මනුස්ස ලෝකේ ඉඳ තිබ්බ කාලා බීලා යම් පීඩාවක් වෙන ඒක සංසිඳවගෙන. හැබැයි මේ වෙලාවේ නිරේ ඉන්නවා නම් එයා අර ගිනි අඟුරු වල වගේ නේද? තිරිසන් ලෝකේ ඉන්නවනම් අර අසුචි වල වගේ නේද? പ്രേත ලෝකේ ඉන්නවනම් ඕපාතික උපත ලබන. එයාට ආයේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන් එක ජීවිතයක. හැබැයි බොහෝ වෙලාවට ඒ කර්ම විපාක දීලා එයා පොඩි වයසේදීම ජීවිතයට අනතුරක් වෙන කෙනෙක් වෙලා තමයි එයා උපදින්නේ. අල්ප ආයුෂ කෙනෙක් වෙලා. ඒ විදියට දසදහස් වතාවක් එයාට මැරෙන්න වෙනවා. දැන් දරුවෝ හුස්ම හිර කරලා මැරුවා නම් එයාට මැරෙන්න වෙන්නේ හුස්ම හිර වෙලා. එක්ක වතුර ගිලෙනවා. නැත්තම් ඔය පොළොව ඇතුලේ ලෙන් වලට ගියාට පස්සේ හිර වෙන්නේ. එහෙම වෙනවා. එයා බෙල්ල කපලා නම් මැරුවේ එයාට දසදහස් වතාවක් බෙල්ල කපලා මැරෙන්නේ. බෙලි කැපුම් කාලේ මැරෙන්න වෙනවා. මනුස්ස ජීවිතවල විතර. ඒ නිසා අපිට මේ ක්ෂණිකව ඇති වෙන දේ මුල් කරගෙන කියලා කර්මය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජීවිතේ මොකද්ද අපිට ලබා ගන්න හැබැයි නිදහස කියලා අපි තේරුම් ගන්න ඕනේ. මම මේ කිව්වේ දැන් දිව්‍ය ලෝකෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මාලිගාවක් වගේ කියලා. අර පිපාසෙන් බඩගින් ඉන්න කෙනාට. හැබැයි කෙලෙස් සහිතව අවිද්‍යාව තණ්හාව තුළ ඉන්න කෙනා නිදහස් වෙලා නැහැ. එසා කෙලෙස් පීඩාවෙන් පීඩාවට පත් වෙලා මිදවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඔය තමයි උපදින්න තියෙන තැන්. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ. තව තැනක් තියෙනවා. ඒක මොකද්ද? නිවන. ඔය උපදීමෙන් නිදහස් වීම. ඒකට තමයි විමුක්තිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට නිවන ගැන බුදුරජාණන් උපමාවක් දේශනා කරා. ඒ තමයි අර පිපාසයෙන් බඩගින්නේ ඉන්න මිනිසෙක් කියන දුකටපත් වෙලා. එයා පිළිසරණක් හොයාගෙන යනවා. යනකොට එයා වැටෙනවා පොඩි වනරොදකට. ඒ වනරොදේ තියෙනවා ලස්සන සුදු වැලි තලාවක් තියෙන නිල් පාටට සිසිල් වතුර තියෙන පැන් පොකුණක්. ඒ පැන් පොකුණ දැකපු ගමන් දැන් පිපාසයෙන් බඩගින්නේ දුකටපත් වෙලා ඉන්නේ. දැවිල්ලකින් තැවිල්ලකින් දැවි තැවි ඉන්නේ. මෙයා මොකද කරන්නේ? අර පොකුණට පයින්නවා. පැනලා සිසිල් පැන් ඇතිතරම් බොනවා. සිසිල් පැන් නහ ගන්නවා අය. නාගෙන වෙහෙස ඔක්කොම සංසිඳව ගන්නවා. වෙහෙස සංසිඳන අර සුදු වැලි තීරයට ඇවිල්ලා ඉවර වෙලා සිසිල් සුළං හමමින් පහස ලැබමින් යා සුවසේ ජීවත් වෙනවා. නිවන කියන්නේ ඒ වගේ දෙයක් කියනවා. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ උපමානේ. ඒකට අපි යම් නිදහසක් ලබලා තියෙනවා. ඒ මොකද්ද? නිරේ නිදහස් අපි. අපි තිරිසන් ලෝකේ නිදහස්. പ്രേත ලෝකේ නිදහස්. මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපි කවුරුත් හැමදාම ජීවත් වෙන අය නෙමෙයි. බුදුරජාණන් දේශනා කරා නත්ති ජාතස් සමරණ ඉපදුණු කෙනාට නොමැරී සිටීමක් නැහැ කියලා. අපි මැරෙනවා නේද? මැරෙනවත් එක්කම අපි උපදිනවා. උපදින්නේ අපේ කැමැත්තට අනුවද? ඔබ හිතලා බලන්න. ඔබට මේ ජීවිතේ ඉපදුනානේ අම්මගේ කුසේ.
ඒකනේ අපි මිනිස්සේ මනුස්ස ලෝකේ අම්මා කෙනෙකුගේ කුසේ ඉපදුණු නිසා අපි මිනිස්සුયો හැටියට දැන් ජීවත් වෙනවානේ. ඔබට choice එකක් දුන්නා නම් කලින් ජීවිතේ මැරෙලා ඉවර වෙලා කෙනෙක් ළඟට ගිහිල්ලා ඉවර වෙලා කියන ඔයා choice එකක් තියෙන ඔයා කැමති අම්මා කෙනෙක් තෝරගන්න කියලා ඔයාලා ඩිස්ප්ලේ එක පෙන්නනවා අම්මලා ටික. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් පෙන්නනවා. ඔක්කොම ටික පෙන්න. රූපයක් පෙන්න මෙන්න මේ වගේ රූපයක් වෙන ලැබෙන්නේ කියලා ඔක්කොම ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඔයාලා මේ ජීවිතය තෝරගන්නවද? එහෙම choice එකක් තිබුණා නම් නෑ නේද? තෝරගන්නේ නැහැ. choice එකක් තිබුණා නම් තෝරගන්නේ නැහැ. හැබැයි එහෙම choice එකක් තිබුණ නැහැ. දැන් අපේ කැමැත්තටද මේ මනුස්ස ජීවිතයට ආවේ? නැහැ. වෙන කෙනෙක් අපි එව්වද ඵලයන් මෙතන ගිහලා ඉපදියන් කියලා? ඒත් නැහැ. එහෙනම් ඉබේ ඉපදුනාද? ඒත් නැහැ. බුදුරජාණන් දේශනා කළා තිනවා ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිම අපවිද්දෝ සදාසේති නිරත්තම්ව කලින් ගර අපේ මේ ජීවිතේ පවතින. දැන් මේ ජීවිතේ අපි ජීවත් වෙලා ඉන්නවනේ. ජීවිතේ පවතින කරුණු තුනක් උපකාර වෙනවා. ඒ තමයි ආවුෂ. අපි කාටත් තියෙන එක. ඒක තේරෙන අපිටනේ ආවුෂ. දෙවැනි එක උණුසුම. මේ රස්නේ ගතිය තියෙන මේ බොඩි හීට් එකක් තියෙනවා. උණුසුම. තුන්වෙනි එක හිත. විඥානේ. දැන් මේ කයේ නැද්ද හිතක්? මටත් තියෙනවා හිතක්. මං හිත තමයි මේ බණ කියන්නේ. දැන් ඔබට නැද්ද හිතක්? තියෙන. ඔබ හිත තමයි මේක අහගෙන සමහරට මනත් හිතෙන අහනකොට මතක නැත්නම් හිත වෙන කොහෙවත් යනවනේ. ඒ යන්නේ හිත තමයි. ඒ කියන්නේ හිතක් තියෙනවනේ. ඒ හිතට විඥානය කියලා කියනවා. එතකොට මේකේ ආවුෂ ගෙවි යනවා මේ කයේනේ. එතකොට ආවුෂ ගෙවි ගිහිල්ලා උණුසුම නැතුව යනවා. ආවුෂ ඉවර වෙච්ච ගමන් උණුසුම නැතුව යනවා. උණුසුම නැති වෙච්ච ගමන් හිත මොකද වෙන්නේ? නැතුව යනවද? නැහැ. ඒ හිත මේ කයෙන් බැහැර වෙනවා. බැහැර වුණාම මේ කයට මොකද වෙන්නේ? වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ කියනවා. බලන්න මේ වෙලාවේ නිකන් හිතින් හිතන්නකෝ. මේ වෙලාවේ මෙහෙම ඉන්නවා. ආවුෂ ඉවර වුණා. උණුසුම නැතේ විඥාන චුත වුණා. මේ කයට දෙන වටිනාකම මොකද්ද? මොකුත් වටිනාකමක් නැහැනේ. මොකටද ප්‍රයෝජනෙට ගන්න පුළුවන්? මොකුත් ප්‍රයෝජනයක් නැහැනේ. මේක කුණු වෙලා යන දර කඩක් වගේ. ওই දවස් දෙක තුනක් යනකොට කවුරුවත් ඒක අරගෙන පිච්චුවේ නැත්තම් වල දැම්මේ නැත්තම් ඉතිමිලා නිල් වෙලා කුණු වෙලා මේ පැත්ත පලාතක ඉන්න බැරි විදිහට දුගදහමන කයක් තියෙන නේද? කයට එහෙම වෙනවා. චුත වෙච්ච හිත අහසට ගිහිල්ලා ඔහේ නැති වෙලා යනවද? නැහැ. ඒ හිත උපතක් කරා යනවා. එක්ක බිත්තරයක් ඇතුලේ ගිහිල්ලා සතෙක් වෙනවා. එක්ක මව් කුසක උපදිනවා. මනුස්ස මව් කුසිත නෙමෙයි එළුවෙකුගේ බැටළුවෙකුගේ බැල්ලියෙකුගේ වෙන්න පුළුවන්. පිළිසිඳ ගන්නවා. එහෙම නැත්නම් කුණු වෙලා යන කුණු මස්, කුණු මාළු, කුණු කානුවක සතෙක් වෙලා උපදිනවා. එහෙම නැත්නම් ඕපපාතිකව උපතක් කරා යනවා. එතකොට ඒ විදිහට අපේ කැමැත්තට වෙන දෙයක් නෙමෙයි මේක. මනුස්ස ලෝකෙට එන එක, දිව්‍ය ලෝකෙට යන එක, අපායට යන එක, ඒක සිද්ධ වෙන සම්පූර්ණයෙන්ම කර්මානුරූපව. එතකොට මේකේ නිදහස් වීමක් නැද්ද අපිට? නිදහස් වීමක් තියෙනවා. ආන්ගේ නිදහස ලබා දීම පිණිස පමණමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. බුදුරජාන් වහන්සේ නමකගේ ධර්මය ඕන වෙන්නේ ඒ නිදහසට. අනිත් හැම දෙයක් ගැන මේ ලෝකේ තියෙනවා සබ්ජෙක්ට්. උයන්න ඕන තරම් තියෙනවානේ. සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න ඕන තියෙනවා ඒකටනේ. එතකොට නිරෝගී වෙන්න ඕන ඒකටත් තියෙනවානේ. දුකින් නිදහස් වෙන්න ඕන ඒකට නැහැ. ඒකට ලෝකෙ විසඳුම් දුන්නා. ගොඩාක් අය හිතුවා මේ ලෝකෙ මැව්වේ දෙවියන් වහන්සේ. අපි ඔක්කොම අවල තියෙන්නේ දෙවියන් වහන්සේ. මේකෙන් නිදහස් වෙන්නවා කියන එක දෙවියන් වහන්සේගෙන් අර අපිට කරගන්න පුළුවන් දෙයක් නැහැ.
ඒක නිසා දෙවියන් වහන්සේට යාඥා කරන්න. දෙවියන් වහන්සේට ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ව අනුගමනය කරන්න. එතකොට දෙවියන් වහන්සේ අපිව දෙවියන් වහන්සේ ළඟට ගන්නවා. එතන නිදහස්. නැද්ද මිනිස්සු කොටසක් ඔය ආකල්පයෙන් ඉන්න අය? ඉන්නවනේ බොහෝ පිරිසක් ඉන්නවා. ඔබ හිතන්නේ තව තැනක ඉපදිලා ඒ නිදහස ලබන්න පුළුවන් කියලා හිතනවද ඔබ? ඉපදීමකින් නිදහස ලබන්න බෑ. තව පිරිසක් හිතුවා නෑ මේක අම්මගේ තාත්තගේ සම්බන්ධයෙන් ඔටෝ හටගත්ත දෙයක්. ඒක භෞතික ක්‍රියාවලියක්. ඒක නිසා මේ අම්මලා තාත්තලා ඒ කියන්නේ අඹසමියන් හැටියට හිටියා. ඊට පස්සේ මම ඉපදුනා. ඊට පස්සේ අම්මලා තාත්තලා මැරිලා ගියා. ආය අම්මලා තාත්තලා කියලා අමුතුවෙන් දෙයක් නෑ. ඒකත් එක්තරා මේ භෞතිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් විතරයි. ඒ වගේම තමයි මමත් මැරෙනවා. මැරුණාට පස්සේ මේ පොළොවට පස්සෙලා ඒක නිසා ඉන්නකම් කාලා බීලා ලයිෆ් එක එන්ජොයි කරලා පුළුවන් තරම් ෆන් අරගෙන ජීවත් වෙයන්. ඊට පස්සේ ඉවරයි. ඒ කොට තියෙන කොටස. ඕකට කියනවා උච්ඡේද දෘෂ්ටියයි සාස්වත දෘෂ්ටියයි කියලා. උච්ඡේදය කියලා කියන්නේ මරණින් මත්තේ කිසිවක් නැහැ කියලා. එයාලා නිදහසක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මරණින් මත්තේ කිසිවක් නැහැ. නිදහස්. සාස්වත කියලා කියනවා මරණින් මත්තේ ස්ථීර වෙනවා. ඒක තමයි ගොඩාක් අනිත් ආගම් තියෙන්නේ. මං ආගම් ගැන කතා කරනවා නෙමෙයි. මේ ලෝකේ තියෙන දේවල් ගැන කතා කරනවා. හැබැයි යම් තැනක උපදිනවද ජාතිපච්චය ජරා මරණ. ලෙඩ වෙන්නේ නැති උපතක් නැහැ මේ ලෝකේ. ඔබ දැකලා තියෙනවා ලෙඩ වෙන්නේ නැති මිනිසෙක්. ලෙඩ වෙන්නේ නැති සතෙක්. නෑ ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. ඒත් එක්කම මැරෙනවා. එහෙනම් නිදහස හැබැයි නිදහස ලබන්න මොකද කරන්න ඕනේ? ඉපදීමෙන් නිදහස් වෙන්න ඕනේ. ඇයි අපි උපදින්නේ? විපාක විඳින්න. අපි ඉපදුනේ මම ඉපදුනේ විපාක විඳින්න. ඔයාලා ඉපදුනේ විපාක විඳින්න. සත්වයලා උපදින්නේ විපාක විඳින්න. නිරය උපදින්නේ විපාක විඳින්න. තිරිසන් ලෝක උපදින්නේ විපාක විඳින්න. പ്രേත ලෝක උපදින්නේ විපාක විඳින්න. බ්‍රහ්ම ලෝක යන්නේ විපාක විඳින්න. එතකොට ඉපදීම නැත්තම් විපාක නැහැ. එතකොට විපාක ඇති වෙන්නේ ඇයි? ඔන්නෝම ওই ක්‍රමයට ආපස්සට බල බල යන එකට කියනවා හේතුඵල ධම කියලා. මම චුට්ටක් ඒක කියලා දෙන්නම් දැන් අපි ඉපදිලා ඉන්නවනේ. අපි ඉපදිනේ මං කිය උපදින ආකාර හතරක් බිත්තර ඇතුළේ උපදිනවා. මව් කුසින් උපදිනවා. තෙත් පරිසරවල උපදිනවා. ඕපපාතික උපදිනවා. ඕපපාතික කියන්නේ പ്രേත ලෝකේ, නිරේ දිව්‍ය ලෝක උපදින ඕපපාතික. එතකොට අපි දැන් ඔන්න අපේ ජීවිතෙන් අපි ගලපලා බලන්න උත්සාහ කරමු. අපි ඉපදිච්ච අය දැන්. ඉපදුන නිසා අපිට ජරාවටපත් වීම නැද්ද? ජරාවටපත් වෙන කෙස් ඉදෙනවා. දත් වැටෙනවා. හම රැලි වැටෙනවා. මේ ඇස් කන් ආදී ඉන්ද්‍රියන් මෝරා යනවා. ආවුෂ ගෙවි ගෙවි යනවා. ජරාවටපත් වීම. ලෙඩ වෙන්නේ නැද්ද අපි? ලෙඩ වෙනවා. ශෝක කරන්නේ නැද්ද අපි? ශෝක කරනවා. වැළපෙන්නේ නැද්ද අපි? වැළපෙනවා. කායික දුක් විඳින්නේ නැද්ද අපි? කායික දුක් විඳිනවා. මානසික දුක් විඳින්නේ නැද්ද අපි? මානසික දුක් ඕවත් එක්ක තමයි අපි මේ ජීවත් වෙන්නේ නේ. මේ ඔක්කොටම හේතුව මොකද්ද? අපි ඉපදුණා. ඉපදුනේ කොහොමද? බුදුරජාණන් දේශනා කරලා තියෙනවා දැන් අපි ඉපදුනේ මව් කුසෙන්නේ. ඒතර මව් කුසට ආවේ කොහොමද අපි? මව් කුස කියන්නේ අම්මගේ ගර්භාෂය නේද? අපි අම්මගේ ගර්භාෂයට ආවේ කොහොමද? අපි හිතමු චූටි ගැහැණු ළමයෙක් ඉන්නවා කියලා. දරුවෙක් උපදින්න උවමනා කරන දේත් එයාගේ ගර්භාෂයේ තියෙනවද? නැහැ. බුදුරජාණන් දේශනා කරා දරුවෙක් පිළිසඳ ගන්න. දැන් අපි පිළිසඳ ගත්තනේ. කරුණු තුනක් එකතු වෙන්න ඕනේ කියනවා. ඒ තමයි ඍතුමත් වෙන අම්මා කෙනෙක් ඉන්න ඕනේ. මේ කායිකව ඒ අම්මා දරු ගැබක් පිළිසඳ ගන්න පුළුවන් පරිසරයක් ඇතිව එයාගේ ඩිම්බ පිට වෙන ඍතුමත් වෙන අම්මා කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට ඒක අම්මා කෙනෙකුගේ හැමදාම තියෙන එකක් නෙමෙයි. ඍතුමත් අම්මා කෙනෙක්. එයා ඒ ඍතුමත් සමේ තාත්තත් එක්ක එකතු වෙන්න ඕනේ කියනවා. කරුණු දෙකයිනේ. ওই දෙක අපිට ප්‍රකටයි දන්නවා. තව එකක් වෙන්න ඕනේ. ඒ තමයි
ගන්ධබ්බේ පැමිණෙන්න ඕනේ. ගන්ධබ්බය කියන්නේ මම කිව්ව ආවුෂයි උණුසුමයි විඥානය කියන කරුණු තුන තියෙනවා. ආවුෂ උණුසුම නැති වුණාට පස්සේ විඥානය නැත්නම් හිත මේ කයින් බැහැර වෙනවා කියලා. ආන්ගේ බැහැර වෙන විඥානයට කියනවා ගන්ධබ්බය කියනවා. එතකොට මේ ගන්ධබ්බයේ පැමිණීම තියෙන්න ඕනේ. ගන්ධබ්බේ පැමිණුනහම තමයි ඒක යුක්තාණුවක් වෙන්නේ. එතකොට එතන විඥානේ පිළිසිඳ ගත්තා. විඥානේ බැස ගත්තා. ඊට පස්සේ ඒක පැලෝපියනාලෙන් එහෙම වෙලා ඔන්න ගර්භාෂය ඇවිල්ලා ඒක රැඳෙනවා. අපේ ජීවිතේත් අපිත් හටගත්තේ එහෙමනේ. ඊට වඩා වෙන කෙනෙක් කියලා ඵලයන් කුසට කියලා තල්ලු කරලා නෙමෙයි. ඔය සංසිද්ධියෙන් ඔන්න විඥානේ බැසගත්තා. ඒක තමයි අපේ උපත. අපි උපන් දිනයක් කියලා අපිට තියෙනනේ දීප උපන් දිනයන්නේ. ඒක ඇත්තම උපන් දිනේද? නෑ. අපි මනුස්ස ලෝකෙට ආපු මොහොත අපිවත් දන්නේ. අම්මා තාත්තා දන්නෙත් නැහැ. කවුරුවත් දන්නේ නැහැ. කලින් ජීවිතේ මැරුණ එක දන්නවනම් ආන් ඒත් එක්කම ඉපදුනා වෙනවා. කලින් ජීවිතේ මැරුණේ යම් මොහොතකද ඒත් එක්කම මෙහි මව් කුසේ පිරිසිඳ ගත්තා. එතකොට කර්මානුරූපව දැන් අපි කරපු කියපු පින්පව් ඔක්කොම ටික අර විඥානයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ විඥානේ මව් කුසේ පිරිසිඳගෙන ඒ විඥානේ දැන් කර්මානුරූපව අර කලලේ ටික ටික මව් කුසේ වැඩෙනවා. මව් කුසේ වැඩිලා සති ගණන් යනවා, සති ගණන් කරනවා, ස්කෑන් කරලා බලනවා, දුවේද්ද පුතේද්ද කියලා බලනවා. ඊට පස්සේ ඔන්න මව් කුසෙන් එළියට එනවා. එහෙම නේද අපි ඉපදුනේ? ඉපදුණු වෙලාවෙ ඉඳන් ජරාවටපත් වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, ශෝක, වැළපීම්, දුක් දුනවත් එක්ක. ඉපදීම නේද මේ ඔක්කොටම හේතු උනේ? ඉපදුනේ විපාක පිණිස කර්ම සකස් වුන නිසා. ඒකට කියන භවය කියලා කියන. භව පච්චයා ජාති. ඒත් අපිට කර්මයේ තිබුණ මනුස්ස ලෝක උපදින්න. මනුස්ස ලෝකෙත් ඇස් දෙක පේන කෙනෙක් වෙලා. කන් දෙක ඇහෙන කෙනෙක් වෙලා. අතපය හොඳට වැඩ කරන කෙනෙක් වෙලා. උපදින්න අපිට පිනක් තිබිලා තියෙනවා. හැමෝටම ඇස් දෙක පේනවද මනුස්ස ලෝක උපදින්න? හැමෝටම කන් ඇහෙනවද? හැමෝටම අතපය හොඳට වෙහෙසවලා කටයුතු කරගන්න පුළුවන්ද? බෑනේ. නිරෝගීව දීර්ඝායුෂ ලැබෙන උපතක් ලැබිලා තියෙනවා. ඒ ලැබුණේ කර්මානුරූප. එතකොට ඒ කර්ම සකස් වීමට කියන භවය කියලා. එතකොට කර්මයේ තිබුණු නිසා තමයි අපි උපතක් කරා ආවේ. කර්මය සකස් වුණේ කර්මය සකස් වුණේ උපාදාන කියලා දෙයක් තියෙනවා. උපාදාන කියන්නේ බැඳෙනවා. අපේ ජීවිතේ බැඳෙන ආකාර හතරක් තියෙනවා. එකක් තමයි කාමයට බැඳෙනවා. කාමයට බැඳෙනවා කියලා කියන්නේ අපි මේ දකින රූප, අහන ශබ්ද, ආග්‍රහණය කරන දේවල්, රස විඳින දේවල්, පහස ලබන දේවල් තියෙනවානේ. ඕවට කියන පංචකාම ගුණ කියලා කියනවා. මනුස්සයෙකුගේ හිතේ කැමැත්ත ඇති වෙන ගුණ, පංචකාම ගුණ. ඒ පංචකාම ගුණ කෙරෙහි අපේ හිතේ ඇති වෙන කැමැත්තට කියනවා කාමය කියලා කියනවා. ඒ කාමය නිසා කාමයේ ඒ හිතේ ඇති වෙන කාමයේ ඇති වුණාට පස්සේ ඒකට අපි බැඳිලා යනවා. ඒකට කියන කාම උපාදානය කියලා කියනවා. ඊළඟ උපාදානය තමයි දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ එක දේවල් අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට ඒක ඇත්ත, ඒක හරි කියලා හිතෙනවා. හිතෙලා ඉවර වෙලා ඒ දෘෂ්ටි වලට බැඳිලා යනවා. ඒ දෘෂ්ටි උපාදාන කියන එකට. ඊළඟට තියෙනවා සීලබ්බත උපාදාන. සීලබ්බත කියන්නේ මේක කරොත් මේවා ලැබෙනවා. මේක කරොත් මේක ලැබෙනවා. මේක කරොත් මේක ලැබෙනවා කියලා එක මිත්‍යා පුරුදු තියෙනවා ලෝකේ. ආන්ගේ පුරුදු වලට බැඳිලා යනවා අපි. ඒකට කියනවා සීලව්‍රත කියලා කියනවා. ඊළඟ එක මේ ජීවිතේ අපි මේ ජීවිතය මේ ජීවිතේ හේතුඵල ධමයක්. ස්කන්ධ 5ක්, ආයතන 6ක්, ධාතු 4ක්, ධාතු 6ක් ඔය විදිහට හේතුඵල ධමක දෙයක් තමයි යථාර්ථය කියලා කියන්නේ. හැබැයි ඒක දන්නේ නැති නිසා අපි මේ ජීවිතේට මගේ ආත්මය කියලා බැඳිලා ඉන්නවා. ඒකට කියන අත්වාද උපාදාන කියනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. උපාදාන පත්‍ය භව. ඔය උපාදාන තියෙන නිසයි
විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. විපාක පිණිස කර්ම සකස් වෙන නිසායි උපදින්නේ. ඉපදෙන නිසායි ජරා මරණ ශෝක පරිය දුක් දුම්නස් ඔක්කොම හටගන්නේ. උපාදාන ඇති වෙන්නේ ඇයි? තණ්හාව නිසා. ආසාව නිසා. උපාදාන කියන්නේ බැඳිලා යන එකනේ. කාමයට ආසාව ඇති වෙනකොට කාමයට බැඳිලා යනවා. දෘෂ්ටි එක එක දැන් එක එක දෘෂ්ටි කියනවනේ අපිට අහන්න ලැබෙනවා. ඔයාලගේ යාළුවොත් ඇති එක එක මිත්‍යා දෘෂ්ටි තියන අය. හැබැයි සමහර දෘෂ්ටි වලට අපි ආස කරනවානේ. ආස කරපු ගමන් ඒකට බැඳිලා යනවා. සමහර උඹට පිස්සු දෙයක් කොහොම දෙයක් තියනවද කියලා අපි දෘෂ්ටි වලට ආස කරන්නේ නැති වෙනවා. එතකොට ඒකට බැඳෙන්නේ නැහැ. එතකොට ආසාව නිසා තමයි බැඳිලා යන්නේ. කාමේ කාම තණ්හා. එතකොට තණ්හාව ඇති වෙන රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු කියන ওই බාහිර ආයතන වලට ආශාව ඇති වෙනවා. ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට ප්‍රභේද තියෙනවා. අපි ඉගෙන අපේ ජීවිතේ තියෙන දේවල් මේවා. මේවා දන්නේ නැති නිසා තමයි අපිට නිදහසක් නැත්තේ. එතකොට තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව 6 ආකාරයි. රූපෙට තණ්හාව ඇති වෙනවා, ශබ්ද වලට තණ්හාව ඇති වෙනවා, ගන්ධ සුවඳට තණ්හාව ඇති වෙනවා, රසයට තණ්හාව ඇති වෙනවා, පහසට තණ්හාව ඇති වෙනවා, අරමුණු වලට තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා 3 ආකාරයකට පවතිනවා. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව ඇති උනේ විදීමක් එක්ක. මම ඒක කියන්න කලින් ඊටත් කලින් දෙයක් තියෙනවා. විදීම ඇති උනේ ස්පර්ශය. ස්පර්ශය ඇති උනේ ආයතන 6. මම ඒතන ඉඳන් ওই ටිකම විස්තර කරලා දෙන්න. ආයතන 6 කියන්නේ මේ ඇස කියන්නේ ආයතනයක්. කන කියන්නේ ආයතනයක්. නාසය කියන්නේ ආයතනයක්. දිව කියන්නේ ආයතනයක්. මේ කය කියන්නේ ආයතනයක්. මනස කියන්නේ ආයතනයක්. ආයතනයක සිද්ධ වෙන දේ මොකන්ද? ප්‍රොඩක්ෂන් එකක් නේ. ඒ වගේ ඇහෙන් නිෂ්පාදනයක් කරනවා. දැන් බලන්න ඔබට ඇහත් නැත්තම්, කනත් නැත්තම්, නාසයකුත් නැත්තම්, දිවත් නැත්තම්, කයකුත් නැත්තම්, මනසකුත් නැත්තම් ඔබ ඉන්නවද එහෙම කෙනෙක්? නෑනේ. ඇස් දෙකක් තියෙනවා, අපිට ඇහක් තියෙනවා. කනක්, නාසයක්, දිවක්, කය ඒක තමයි මේ ක්‍රියාකාරීව අපි ඉන්නේ. එතකොට ආයතන 6ක් තියෙනවා අපේ ජීවිතය තුළ. මේ ආයතන 6 ඇහැ තනියෙන් නෙමෙයි තියෙන්නේ හැම වෙලාවෙම. අපි ඇහැ පියා ගන්නවා. එතකොට ඇහැ පියවිලා. එතකොට ඒක ආයතනයක් නෙමෙයි. එතන නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. පේන්නේ අපිට මොකොත්. විඳින්නේ නැහැ මොකොත්. අපිට හඳුනා ගන්න බෑ කිසි දෙයක්. බෑ ඇහැ හරිනවා. ඇහැ අරපු ගමන් රූප තියෙනවනේ. එහෙනම් හැම වෙලාවෙම ඇහැ කියන දේ ක්‍රියාත්මක වෙන්නේ රූපත් එක්ක. කන ක්‍රියාත්මක වෙන්නේ ශබ්දත් එක්ක. නාසය ක්‍රියාත්මක වෙන්නේ ගඳ සුවඳත් එක්ක. දිව ක්‍රියාත්මක වෙන්නේ රසයත් එක්ක. කය ක්‍රියාත්මක වෙන්නේ පහසත් එක්ක. මනස ක්‍රියාත්මක වෙන්නේ අරමුණත් එක්ක. ඒකට ඇහක් තියෙනවා. ඇහැ කියන්නේ ආධ්‍යාත්ම දේවල්. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු කියන්නේ බාහිර දේවල්. දැන් ආධ්‍යාත්ම බාහිර කියලා දෙකක් තියෙනවනේ. කොටස් වෙන් කරන්න පුළුවන් මේ විදිහට. ඒකට ඒ ආධ්‍යාත්ම දේ, බාහිර දේ එකට එකතු වීමක් වෙන්න ඕනේ නේ. දැන් මෙතන මල් ටිකක් තියෙනවා. මෙතන ඇහැ තියෙනවා. ඇහැ පියාගත්තාම මල් පේන්නේ නැහැ. විඳීමක්, හඳුනා ගැනීමක් මොකුත් නැහැ. ඇස් අරිනවා. අරපු ගම ඇහැ ක්‍රියාත්මක වෙනවා. ඇහැ ක්‍රියාත්මක වෙන්න නම් ඇහෙන් මේ රූපේ දැනගන්න ඕනේ නේද? ආන්ගේ දැන ගැනීමට කියනවා විඥාණය කියලා කියනවා. පැහැදිලිද ඔයාලට? ඇහැ රූපේ දැන ගැනීමට කියනවා විඥාන නැත්නම් හිත. දැන් බලන්න. දැන් ඔයාලට මං කිව්වොත් එහෙම මෙතන තියෙන මල් ටිකේ පාට ඔක්කොම ටික කියන්න කිව්වොත් ඔයාලට එකවර කියන්න පුළුවන් දැස් පියාගෙන පාට ටික. බෑනේ. හැබැයි මල් පෙවුන්නේ නැද්ද ඔයාලට? පෙවුණා නේද? දැන් මම කිව්වොත් හොඳට මල් ටික දිහා බලා ගන්න. ඕකේ පාට මතක තියාගන්න කියලා කිව්වොත් ඔයාලා මල් ටික හොඳට බලාගෙන පාට මතක තියාගන්න. දැන් කියන්න කිව්වොත් දැන් කියන්න පුළුවන් නේද? ඇයි ඉස්සෙල්ලා මේ මල්ම නෙමෙයිද තිබුණේ? මේ මල්ම නෙමෙයිද පෙවුනේ? මේ මල්ම තිබ්බ මේ මල් පෙවුණා. හැබැයි අපිට පාට ගැන අවධානයක් යොමු කරගත්තේ නැහැ.
මල් කියලා පොදු සංඥාවක් තිබ්බා. දැන් අපි පාට වර්ග ටික මතක තියාගන්න කියලා කිව්වා. එතකොට අවධානයක් යොමු කරගත්තා මොන මොන පාටද තියෙන්නේ කියලා. එතකොට ඇහෙන් රූපේ දැකලා පාට ටික හඳුනාගත්තනේ. ඒ ඇසෙන් රූප දැනගත්තේ හිත මෙතන වැඩ කරපු නිසා. දැන් දැකපු රූප ආපහු මතක් කරන්නේ මොකෙන්ද? හිතෙන්. ඇස් පියාගෙන මේකේ තියෙන වර්ණ ටික කියන්න කිව්වොත් දැන් කියන්න පුළුවන් රෝස තිබුණා, දම් තිබුණා, නිල් තිබුණා, කහ තිබුණා. ඇස් පියාගෙන ඒක සිහිපත් කරන්න පුළුවන් මොකෙන්ද? හිතෙන්. හිතෙන් සිහිපත් කරන්න පුළුවන් ඇයි? ඇහෙන් රූපේ දකිනකොට හිත එතන වැඩ කරා. ඒ හිතට කියන විඥානය කියලා. පැහැදිලිද ඔයාලට? ඔය විදිහට තමයි අපි දැක්කපු දකින්න තියෙන හැම දෙයක්ම දකින්න ඔය විදිහට. ආධ්‍යාත්ම ආයතනයයි බාහිර ආයතනයයි. ඒ දෙක එකට එකතු වෙනවා හිතෙන් විඥානය. එතකොට එතන කරුණු තුනක් තියෙනවානේ. ඇස තියෙනවා, රූපේ තියෙනවා, ඇසේ හිත හට ගන්නවා. ඇසේ විඥානය ඇති වෙන කරුණු තුනයි. තින්නම් සංගති පස්සෝ. ඒ කරුණු තුන එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් තේරුණාද ඔයාලට? මං ස්පර්ශය කියලා දෙයක් කලින් කතා කරා. පස්ස පච්චයා වේදනා. ඒ ස්පර්ශය නිසා තමයි විඳීමක් ඇති වෙන්නේ. දැන් බලන්න මල් දිහා බලනකොට විඳීමක් ඇති වෙනවනේ අපිට. ස්වාමීන් වහන්සේ දිහා බලනකොට විඳීමක් ඇති වෙනවා. මේ දකින රූපයක් ගැන අපිට විඳීමක් ඇති වෙනවා. ඒකට වේදනා පච්චයා තණ්හා. විඳීමත් එක්ක නේද තණ්හාව ඇති වෙන්නේ. දැන් බලන්න එක්කෙනෙක් කියනවා මම නෙළුම් මල් වලට ආසයි කියනවා. තව කෙනෙක් කියනවා මම බාබන්ඩේසියා වලට ආසයි කියනවා. තව කෙනෙක් කියනවා මම ලිලි වලට ආසයි කියලා කියනවා. එතකොට එකම මල් එකම විදිහට තියෙනවා. හැබැයි එක එක්කෙනාගේ විදීම අනුවනේ ආසාව වෙනස් වෙන්නේ. එහෙනම් ආසාව කියන්නේ අපේ කැමැත්තට ඇති වෙන දෙයක්ද? නෑ, වේදනාව නිසා ඇති වෙන දෙයක් තණ්හාව කියලා කියන්නේ. බලන්න පැහැදිලිද? එතකොට තණ්හාව නිසා මොකද වෙන්නේ? බැඳිලා යනවා. බැඳිලා යනකොට මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම සකස් වෙනවා. විපාක පිණිස කර්ම සකස් වෙනකොට මොකද වෙන්නේ? උපදිනවා. ඉපදෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ලම හට ගන්නවා. දැන් ආයතන 6 ළඟට එනකන් අපි ඉගෙන ගත්තනේ. ඇසක් කියලා දෙයක් තියෙන්නේ ඇයි? නාම රූප කියලා දෙයක් තියෙනවා. ඒ නිසා ඒවා ධර්මයේ ගැඹුරට ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන්. මේ ඇහැ කියලා කියන්නේ කරුණු 9ක එකතුවක්. අපිට තේරෙනවද ඒක? දැන් සයන්ස් වලින් සමහරට ඇහි ව්‍යුහය කියලා මට මතකයි අපි අර පොඩි මේ වගේ ඩම්මි හදලා තිබ්බා. චිත්‍රය හදලා තිබ්බා. ඒක ඇහැ මෙහෙම කපලා මේක තියෙනවා මේක තියෙනවා කියලා ඇතුළට කොටස් තිබුණානේ. හැබැයි අපි භෞතිකව සතර මහා ධාතු ගැන ඉගෙන ගත්තා මිසක් ඇහැ හටගන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහනේ. බුදුරජාණන් දේශනා කරා මේ ඇහැ කියන්නේ කරුණු 9ක්. ඒ තමයි දැන් ඔන්න බලන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔබ තේරුම් ගන්න උත්සාහ කරන මේ මලක්ම ගන්නකො ඔබ. මේ මල මේ ඇහැ තියෙන මේකේ තියෙන පොළොවට පස් වෙන දේවල්නේ. අපි ඇහැ ගලවලා බිමට දැම්මොත් පොළොවට පස් වෙන කොටසක්. ජලයේ දිය වෙනවා තව කොටසක්. උණුසුමක් තියෙනවා තව චුට්ටි කොටසක්. හමාගෙන යන ස්වභාවයක් තියෙන චුට්ටක්. ඔය කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. මේ ඇහැ ගලවලා අරන් බැලුවොත් ඔය ටික තියෙන්නේ. ඔය හතර ඕනි. ඊළඟට මේ ඇහැ හටගන්න විඳීමක් ඕනි. දැන් බලන්න මේ මල් දකිනවා අපිට විඳීමක් ඇති වෙන්නේ නැද්ද? විඳීමක් හඳුනා ගැනීමක්. චේතනාවක් ඇති වෙන්නේ නැද්ද? චේතනාවක් ඇති වෙනවනේ. ස්පර්ශයක් කරුණු තුන එකතු වීමක් වෙනවා. මානසිකාරයක් වෙනවා. ඔවට කියන නාම කියලා. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මානසිකාර. නාම කියනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඔවට කියන රූප කියනවා. එතකොට මේ ඇහැ කියලා කියන්නේ වෙන් කර බැලුවොත් මොකද්ද තියෙන්නේ? නාම රූප. එහෙනම් ඇහැ හටගත්තේ නාම රූපේ. පැහැදිලිද ඔයගොල්ලෝ? බලන්න බුදුරජාණන් වහන්සේට තිබුණ පරීක්ෂණාගාර. කපලා කොටලා බැලුවාද? නැහැ. උන්වහන්සේගේ පරීක්ෂණ ගාරිනේ මොකද්ද? සමතයයි විදර්ශනාවයි. දෙවට හිත එකඟ කරගත්ත මුලින්ම. ධානය වඩලා. හිත කරගෙන හොත්තට හිත එකඟ කරගත්තාම මේ වගේ ඇත්ත ස්වභාවය මොකක්ද කියලා
උන්වහන්සේට අවබෝධ වුණා. එතකොට මේ ඇහැ කියන්නේ නාම රූපයෙන් හටගත්ත දෙයක්. නාම රූප පවතින්නේ විඥානය නිසා. දැන් මේ ඇහි පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන. විදීම් හඳුනා ගැනීම චේතන මේ ඔක්කොම ඇති වෙන්න හේතු වෙන්නේ මොකද්ද? විඥානය. විඥානේ නැත්තම් නාම රූප නැහැ. විඥානය නිසා තමයි නාම රූප හටගත්තේ. ඒත් විඥානය හටගත්තේ සංස්කාර නිසා. ඒ තමයි මේ කයක් වචනයක් හිතක් තියෙන නිසා. කය වචනය කියලා හිත කියලා තුනක් තිබුණ නැත්තම් විඥානයක් කියලා දෙයක් තියෙයිද? එතන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා කියනවා. විඥානේ එතකොට සංස්කාර පවතින්නේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව කිව්වේ දුක ගැන දන්නේ නැතිකමට. අපි විඳවින්න ඒ ගැන යථාභූත ඥානයක් නැහැ. මේ දුක හට ගන්නා මේ වැඩපිළිවෙලක් තුළ ඒ හට ගැනීම ගැන දන්නේත් නැහැ. දුක නැති කරන්න පුළුවන්. ඒ දුක නැති කිරීම ගැන දන්නේත් නැහැ. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මාර්ගයක් තියෙන ඒක ගැන දන්නේත් නැහැ. දුක ගැන දන්නේ නැති දුක හට ගැනීම දුක නැතිවීම දුක නැති වෙන මාර්ගය ගැන දන්නේ නැති ස්වභාවයට කියන අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා අවිද්‍යා සහගත කායක් වචනයක් මනසක් හිතක් පවත්වනවා අපි. ඒත් එක්ක සංස්කාර විඥානය හට ගන්නවා. විඥානය හට ගන්නව නාම රූප හට ගන්නවා. නාම රූප නිසා ආයතන හය තියෙනවා. ආයතන හය නිසා ස්පර්ශය තියෙනවා. ස්පර්ශ නිසා විඳීම තියෙනවා. විඳීම නිසා තණ්හාව තියෙනවා. තණ්හාව නිසා උපාදානයක් තියෙනවා. උපාදාන නිසා විපාක වෙනස කර්ම සකස් වෙනවා. විපාක වෙනස කර්ම සකස් වෙන නිසා උපදිනවා. ඉපදින නිසා ජරා මරණ ශෝක පරිය දුක් දුම්න සියල්ලම හට ගන්නවා. මේක චක්‍රයක් වගේ කෙලවරක් නැහැ. ඉපදි මෙරි මෙරි යනවා. අප නිදහස්ද? නැහැ. ඔන්න ඔය යන ගමන මහගෙදර තමයි නිරය. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ නැවත නැවත අපි උපදින්නේ. తాවකාලික වෙන තැන තමයි මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ. මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා බුද්ධ ශාසනයක් මුණ ගැහිලා, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, හොඳට ධර්මයේ නුවණින් නිමසීමස ජීවිතයට ගලපගත්තොත් එහෙම. ඒ කෙනාට එතකොට ওই විදිහට සත්පුරුෂ ඇසුරයි, සද්ධර්ම ශ්‍රවණයයි, යෝනිසෝ මනසිකාරයයි, ධම්මානුධම්ම ප්‍රතිපදාවයි කියන කරුණු හතර කෙනෙක්ගේ ජීවිතේ පුරුදු වුණොත් එහෙම එයාට මේ හේතුඵල ධම වැටහෙන්න පටන් ගන්නවා. තමාගේ ජීවිතය තුළින් හේතුඵල ධම දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එයාට මගේ ආත්මය කියලා තියෙන සක්කාය දිට්ඨි නැති වෙනවා. මේ ධර්මයේ ගැන ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන සැක, අතීත වර්තමාන අනාගත ගැන තියෙන සැක නැති වෙලා යන විචිකිච්ඡා නැති වෙන. දුකින් නිදහස් වීම පිණිස එක එක ව්‍රත පුරුදු කරන එක නැති වෙලා යනවා. ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන 10ක තුනක් තියෙනවා. දස සංයෝජනවල තුනක් තියෙන මූලික වශයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ওই තුන නැති වෙනකොටම එයාට බුදුරජාන් වහන්සේ කියන නොසෙල්ලෙන පැහැදීමක්, ධර්මයේ සංගරත්නය කියන නොසෙල්ලෙන පැහැදීමක් ඇති වෙනවා. එයාගේ සිල්පද හොඳට එයා ආරක්ෂා කරගන්න. ඕවට කියන සෝතාපට්ටි අංග. සෝතාපන්න වුණා කියලා කියනවා. සෝතාපන්න වුණොත් එහෙම නිදහසක් ලැබෙනවා. මොකක්ද ඒ නිදහස? නිරයෙන් එයා සදහටම නිදහස්. තිරිසන් ලෝකෙන් එයා සදහටම නිදහස්. പ്രേත ලෝකෙන් එයා සදහටම නිදහස්. ආත්ම භව 7යි එයා සසර ඉපදි මෙරි යන්න තියෙන්නේ. ආත්ම භව 7ක් ඇතුළත එයා අනිවාර්යෙන් පිරිනවන නතේ භවං අට්ඨමං ආදියන්. 8 වෙනි භවයකට එයා යන්නේ නැහැ. එයා විඳලා අවසන් කරපු දුක මහා සාගරයේ ජලය වගේ. එයාට විඳින්න තියෙන්නේ මේ තනකොළ ගහකට ගත්ත දිය බින්දු 7ක් වගේ තියෙන බොහෝම චුට්ටි දුකක් කියලා කියනවා. එයා නැවත සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය කරමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් නිතර පුරුදු කරනකොට කාමරාග පටිග කියලා සංයෝජන දෙකක් තියෙනවා. ඒවා තුනී වෙනවා. එතකොට එයා සකදාගාමී වෙනවා. සකදාගාමී වෙනකොට එක වතාවක් කාම ලෝකෙ ඉපදලා පිරිනිවන් පානවා. එයාට ඒ කාමරාග පටිග තුනී වෙච්ච සංයෝජන නැත්තරම නැති වෙලා යනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන ඕරම් භාග්‍ය සංයෝජන පහළ කාම ලෝකෙට බැඳලා තියෙන සංයෝජන පහ නැති වුනහම එයා අනාගාමි න ආගාමි. ආය කාම ලෝක උපදින්නේ නැහැ එයා. එයා බ්‍රහ්ම ලෝකේ
ඉපදෙනවා. අනාගාමී කෙනා. එයා තව තවත් ධර්ම පුරුදු කරගත්තොත් එහෙම මනුස්ස ලෝකෙ තුල එයාට රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා තව සංයෝජන පහක් තියෙනවා. ඉහළට ඇදලා තියෙන කාම බ්‍රහ්ම ලෝකවල උපදින රූප අරූප ලෝකවල උපදින ඒ දස සංයෝජනම නැති වෙලා යනවා. අවිද්‍යාව නැත්තරම නැති වෙලා යනවා. අවිද්‍යාව නැතිවීමත් එක්කම තණ්හාව කියලා යම් ආකාරයේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා යම් තණ්හාවක් තිබ්බද තණ්හාව නැති වෙලා යනවා. අවිද්‍යාව නැතිවීමෙන් විද්‍යාව උපදිනවා. තණ්හාව නැතිවීමෙන් විමුක්තිය ලැබෙනවා. විද්‍යා විමුක්ති ලැබෙනවා. විද්‍යා විමුක්ති ලැබුණොත් එහෙම රහතන් වහන්සේ නම කීනම් පුරාණ පැරණි කර්ම ඔක්කොම ක්ෂය කරලා දාන. නවං නත්ති සම්භවං ආය අලුතින් කර්ම සකස් වෙන්නේ නැහැ. විරත්ත චිත්තා ආයතිකේ භවස්මි. කිසිම භවයකයි හිත ඇලිලා නැහැ. තේ කීන බීජා. එයාගේ විඥානයේ නැමැති බීජය පැලවෙන ස්වභාවය නැති වෙලා. නිබ්බන්ති ධීරා. ධීරා කියන්නේ ප්‍රඥාවන්ත කෙනා. ප්‍රඥාවන්ත කෙනා නිවනටපත් වෙනවා පහනක් නිවිලා යනවා වගේ. දැන් ඔබට දකින්න ලැබෙනවා මේ පහනක්. මේ පහන තෙලුයි වැටි තියෙන නිසා දැල්වි තියෙනවානේ. හැබැයි ඔහොම දැල්වි තිබිලා අපි නිවෙන්න යනකොට වැටිය දානවා. ආපහු තෙල් දානවා. කවදාවත් නෙමෙයිද? නෑ. හැබැයි යම් මොහතක තෙලුත් දාන්න නැතුව වැටිත් දාන්න නැතුව තිබ්බොත් දැල්ල නිවිලා යනවා. නිවිච්ච දැල්ල කොහෙද ගියේ කියලා හොයන්න පුළුවන්ද? බෑ නේද? තෙලුයි වැටි නිසා දැල්ලපත් වී තිබුණා. දැල්වි තිබුණා. හැබැයි තෙලුයි වැටි නැති නිසා දැල්ල නැති වුණා. ඒ වගේ තමයි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිච්ච නිසා කර්ම සකස් වෙවි අපි ඉපදි මෙරි යනවා. ඒ අවිද්‍යාව නැතිවීමෙන් තණ්හාව නැතිවීමෙන් ඉපදෙන්නේ නැතුව යනවා. ඉපදෙන්නේ නැති වුණොත් ජරා මරණ එයාට යන්න තැනක් තියනවද? නිදහසක් නැද්ද එතකොට? ආන්ගේ නිදහස රහතන් වහන්සේලා වින්දා. භාග්‍යතුන් වහන්සේ දුක් මුලින්ම නිදහස ලබලා ඉවරලා විමුක්ති දායකයන්න් වහන්සේලා මේ තුන් ලෝකෙට විමුක්තිය ලබා දුන්නා. අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පින්වත්නි. ඒ රහතන් වහන්සේලා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ශ්‍රාවකයෝ. අපේ පරපුරේ අතීතයේ අය ඒ විමුක්තිය ලැබපු අය. හැබැයි අපි තාමත් සතර අපායම් මහා ගෙදර කරගෙන ඉපදි මේ කෙලෙස් වලට අහු වෙලා යන අය නේද? ඒ නිසා හැබෑම නිදහස ලබන හැටි මේ යුගයේ අපේ වාසනාවකට අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත්නි නිදහස කියලා අපි ඊයේ දිනේ සමරුපු නිදහස මොකක්ද කියලා හිතෙනවා. භාග්‍යතුන් වහන්සේගේ නිදහසත් එක්ක බලනකොට නේද? ඒ නිසා පින්වත්නි මේ ඉපදෙමින් මැරෙමින් යන සසර දුකින් නිදහස් වීම තමයි අපිට ලබන්නේ ලොකුම නිදහස. ඒ නිසා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අප හැමදෙනාටම මේ ඉපදෙන මැරෙන සසර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වෙත්වා. සාදු සාදු. පින්වත්නි අද දවසේ මේ සංඝායනා ධර්මදේශනා සඳහා දායකත්වයෙන් දරන්නේ මෙල්බන් නුවර පදිංචි පින්වත් නවීන් පණ්ඩිතසේකර මහත්මයාත් නිරෝෂා අතිකෝරළ මහත්මිය ඇතුළු පවුලේ සිටු දෙනා විසින් ඉතින් අද දවසේ ධර්ම දානමේ පින්කම තුලින් අප මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් අනුමෝදන් කරමු. මීට දින කිහිපයකට පෙර 2022 ජනවාරි මාස 28 වෙනි දින මිය පරලෝකීය පියසීලී පණ්ඩිතසේකර මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ගේ පරලෝ ජීවිතේ යම් හෝ දුක් කරදර පීඩාත් නම් දුරින්ම දුර වෙත්වා. සැපෙන් සැපයටපත් වෙත්වා. නොදුරු භවයකදී සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින්වත්නි. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 22කට පෙර මිය පරලෝකීය විල්ෂර්ඩ් පණ්ඩිත රත්න ආදරණීය පියාණන් ඇතුළුව මේ පින්තුන් හැමදෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිතල යම් දුක් කරදර පීඩා ඇතනම් දුරු වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. නොදුරු භවයකදී සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්
අද දවසේ පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්ය ආශීර්වාද වඩ වඩාත් වර්ධනය වෙත්වා. ධාර්මික දිව්‍ය ආරක්ෂාව රැකවරණය ලොකු කුඩා හැම දිනාටම සලසා දෙත්වා. ඒ දෙවියෝ සම්බුද්ධ ශාසනය ශ්‍රාවක පිරිසත් සුරකිත්වා. ඒ දෙවියොත් වහවහ සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින්නවා. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්කමේ දායකත්වය දරන පින්වත් නවීන් පණ්ඩිතසේකර මහත්මයාට නිරෝෂා අතිකෝරළ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට සහ සම්බන්ධ වූ සියලු දෙනාට වචනයෙන් හෝ අනුමෝදන් වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින ලොකු සාංශ ප්‍රදාන මහමෙවුනා වාසී ලෝවාසී ගුණධම් පුරුදු කරන මහා සංඝ රත්නයට නිදුක්ව නිරෝගීව සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මෙල්බන් නුවර සිට මේ උතුම් දහම් වැඩසටහන් පටිගත කරන අපේ පින්වත් හර්ෂණ මහත්මයා ඇතුළුව ඒ උදව් උපකාර කරන සියලු දෙනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් හැම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. වහවහ සසර දුකින් නිදහස් වෙන්න හැම දිනාටම මේ පින් එකසේ හේතු වාසනා වෙත්වා. සුපති සංසාරික සුපති සුපතේව සුපති. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.